කාන්තාව කියලා කියන්නේ මේ ලෝකේ ජීවය තීරණය කරන ප්‍රධානම සාධකය කියලා අපි කියනවා. සාහිත්‍යයේදී ඒ වගේම සබාධම ගත්තත් ඕනෑම තැනකදී කාන්තා ජීවියා කියලා කියන්නේ හරිම ආකර්ශනීය වස්තුවක්. ඉතින් මේ ආකර්ශනීය ජීවින් කොට්ටාශය වෙනුවෙන් වෙන්වුණු ජාත්‍යන්තර කාන්තා දිනය මූලික කරගෙන අපි පටන් ගත්ත අලුත්ම වැඩක්. මේ ලේඩි ලීඩර්. ලේඩි ලීඩර් වැඩසටහනට අද එකතු වෙන්නේ මේ රටේ සුවිශේෂී කාන්තාවක්. ඒ වගේම මේ රටේ රාජ්‍ය නායිකාවක්. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. ආයිබෝවන් ඔබතුමියට. ආයිබෝ. මුලින්ම අපි කතා බහ ආරම්භ කරන්න පටන් ගන්නමු මේ විදියට. ඇත්තටම දැන් කොරෝනා තත්ත්වයක් පවතින කාලයක් තියෙන්නේ. බොහෝ අය නිවෙස් වලට කොටු වෙලා ඉන්නේ. එතකොට ඔබතුමිය දැන් මේ කාලේ කොයි විදියටද ජීවිතය ගත කරන්නේ? බොහොම සතුටින්. හුඟ කාලයකට පස්සේ මගේ වැඩිහිටි ජීවිතයේ පළවෙනි වතාවට මං හිතන්නේ මම විශ්වවිද්‍යාලයෙන් මේ සමාජයට පිවිසුණාට පස්සේ පළවෙනි වතාවට ඇත්ත වශයෙන්ම මට දින ගණන් සති ගණන් වෙන අය වෙනුවෙන් වැඩ කරන්නේ නැතුව විවිධ මේ තද බලයක් නැතුව මේ වෙලාවට අරකට යන්න ඕනේ අනිත් වෙලාවට අරකට යන්න ඕනේ අරයව මුණ ගැහෙන්න ඕනේ මෙයාව මුණ ගැහෙන්න ඕනේ කියන්නේ නැතුව සම්පූර්ණයෙන් දවසේම පැය 24ක් මට නිදහසේ තිබුණා. ඉතින් ඒ වෙලාවේ මම මගේ හොරගොල්ලේ නිවසට වෙලා ඉඳගෙන හුඟක් දේවල් කෙරුවා. මට මෙතෙක් කල් කරන්න වෙලා නොතිබුණ කරන්න මම පුන හිටපු දේවල් කියවීම අපහු පටන් ගත්තා. මගේ පොත් ගොඩවල් තියෙනවා. මම පොත් කියවන්න හරි පෙරේතයි. අරගෙන මම පිටරට යනකොට ගෙනල්ලා තියාගෙන ඉනවා කියවන්න වෙලාවක් නෑ. මේවා කියෙව්වා ලියන්න පටන් ගත්තා. යාළුවෝ වැඩියෙන් හම්බ වෙන්න පටන් ගත්තා. එක්කෙනා දෙන්න හම්බ වෙන්න පුළුවන් ඉතින්. දරුවන්ට වැඩියෙන් කතා කරා. ඒ වගේම මගේ එස්ටේට් එක මගේ ඉඩම් හොද්දටම මේ නොසලකා හැරලා තිබුණේ. බොහොම ඒ කබාසීනියා වෙලා ඒව ඩෙවලොප් කරුවා මාස 6න් 7න් ඉතාමත් හොඳ තත්වයකට. මම මේ වත්තේ මල් වවන්න කැමති ගාඩ්නින් වලට කැමති ඒවා අපහු පටන් අරගෙන හොඳට කෙරුවා. මේ ඔක්කොම කෙරුවේ මම. ඒ ඉඳන් ඊට වැඩිය මම හොරගොල්ලේ විශේෂයෙන්ම ලස්සනට කෙරුවා. ඉතින් ඕවා කරමින් හොඳට හිටියා. ඒ අතරතුරේ මම පටන් ගත්ත දේශපාලනයෙන් මම ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වුණාට පස්සේ මීට වසර එකමාරකට පෙර නිකන් ඉන්නත් බෑනේ. මම ආරම්භ කරුවා සමාජ සේවා කටයුතු වාගයක් පළමුවෙන්ම මගේ ගම අත්තනගල්ල වෙනුවෙන්. ඉතින් ඒවා ටික මම මේ කාලෙත් ටික කෙරුවා. සෑහෙන කටයුතු ගණනාවක් කරුවා. මගේ Facebook එකේ තියෙනවා ඒවා. ඔබතුමිය ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිවරිය. එතකොට දේශපාලනයට එන්න කලින් මං වගේම තරුණ ගැහැණු ළමයෙක් විදියට ඔබතුමියට ජීවිතයක් තියෙන්න ඇති. හැබැයි දූරෙන් විශ්‍රාම ගියාට පස්සේ ආපහු හැරිලා බලද්දි චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන ඒ තරුණිය ගැන ඔබතුමියට මොකද හිතෙන්නේ? ඉතා සතුටින් මම මේ ජීවිතය ගත කෙරුවා. ඉතා සාර්ථකව රසවත් විදිහට හුඟක් දේවල් මම කෙරුවා. පාසලේ සහ ඉන් පිටතත් මම පාඩම් විතරක් නෙමෙයි හුඟක් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් හුඟක් කෙරුවා. ඒක හුඟක් නායකත්වයේ ගත්තේ මම. පාසලේ දඟකාර වැඩත් මම තමයි නායකත්වයේ ගත්තේ. ඉතින් ඒ වගේ අපි මට යාළුවෝ ගොඩාක් ඉන්නවා හිටියා. ඉතින් බොහොම සතුටු ජීවිතයක් ගත කෙරුවා. ඊළඟ ප්‍රශ්නය ටිකක් ඒක මටත් ආසයි දැනගන්න. ඔබතුමිය ජනාධිපති වෙලා ඉන්න කාලේ අපි දැක්කා අදටත් අපි හැම කෙනෙක්ම තරුණ ප්‍රජාව පවා ඔබතුමියගේ Facebook පිටුව Facebook group එක ගැන කතා කළත් ඒ ඔස්සේත් පින්තූර වලින් පවා අපි වර්ණනා කරන දැක්කම ඔබතුමියගේ පෞරුෂය කාන්තාවක් විදිහට ඔබට තිබෙන පෞරුෂය. ඒ පෞරුෂය ඇතුලේ ඔබතුමිය ජනාධිපති වෙලා ඉන්න කාලේ ඔසරිය ඇඳලා කොණ්ඩේ බැඳලා අර ශ්‍රී ලාංකික කාන්තාව කියන ස්වරූපෙට ජීවත් වුණා. හැබැයි දුරෙන් සමුගත්තට පස්සේ ඔබතුමිය දැන් මේ ඇඳගෙන ඉන්න ඇඳුම ඒ වගේම සාරිය ඒ වගේම කොණ්ඩේ කපලා ඒ චන්ද්‍රිකා බවට පත් වුණා. එතකොට මට අහන්න තියෙන දේ තමයි නායකත්වයට එන්න ඉන්න ගැහැණු ළමයි මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලනවා. එතකොට මේ නායකත්වයට එන්න සාම්ප්‍රදායික රෙද්ද බැනියම ඔසරිය අත්‍යවශ්‍යයි කියලා ඔබතුමිය හිතනවද? නෑ. එක්තරා කාලයක අවශ්‍ය වෙන්න ඇති කාන්තාව පිරිමින් එක්ක සටන් කරන වෙලාවේ තමාගේ සම අයිතිවාසිකම් ලබා ගැනීමට. අද ලංකාවේ කාන්තාව සම අයිතිවාසිකම් ලබාගෙන තියෙන්නේ. කාන්තාව එක හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එක වෙන ප්‍රශ්නයක්. කවුරුත් එපා කියන්නේ නැහැ. කවුරුත් ඒවට බාධක පනවන්නෙත් නැහැ.
ඉතින් එතකොට මේ වගේ යුගයක අපි අර පිරිමි හිතන විදිහට සාරිය ඇඳගෙන කොණ්ඩේ දිගට දාගෙන පිරිමින්ව සතුටු කරන්න කොණ්ඩේ බැඳගෙන මේ කන කර දාගෙන ඉන්න කිසි අවශ්‍යකමක් තියෙනවා කියලා මම හිතන්නේ. කොහොමදත් මගේ දර්ශනය අනුව මගේ ජීවිත දර්ශනය අනුව කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ කවුරු හෝ වේවා අඳින ඇඳුම නෙමෙයි මේ ප්‍රධාන වෙන්නේ. හැසිරෙන විදිහ තමාගේ දර්ශනය තමා විශ්වාස කරන දේ තමා කරන දේ. හොඳ ලස්සනට ඔසරිය ඇඳගෙන කොණ්ඩේ බැඳගෙන ඇවිල්ලා අපේ කාන්තාව පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් තරම් හොරකම් කරනවා පිරිමි වාගේම. පුළුවන් තරම් මිනි මරණ දේවල් වලට සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට සාරිය ඇඳයි ඔසරිය ඇඳයි කියලා එක වෙනසක් නෑනේ. මොක ඇඳත් හරියට මේ රට අර කිව්වා වගේ තරුණියන් බලාපොරොත්තුෙන් ඉන්නවනම් නායකත්ව මට්ටමට ඇවිල්ලා රට හදන්න නායකත්ව මට්ටමට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ගිහලා දැන් ඉන්න පාර්ලිමේන්තුවේ 90ක් විතර හිතන සහ කරන විදිහට පාර්ලිමේන්තුව පළාත් සභාව ප්‍රාදේශ සභාව මුදල් උපයන බිස්නස් එකක් කියලා හිතන්නේ නැතුව හරියාකාර ඇත්තට වශයෙන්ම අපි මේ රටට සේවයක් කරන්න ජනතාවට සේවයක් කරන්න රට හදන්න ලෝකෙ හදන්නයි මෙතෙන්ට එන්නේ කියලා හිතාගෙන ආවනම් මොක ඇඳත් මට්ටම් කමක් නැහැ. වැඩි ඇඳුමක් ඇඳගෙනවත් කමක් නැහැ. හොඳයි මම මේ කාලේ හැබැයි අහන්න පුළුවන් ඇයි එහෙනම් මම ඔසරිය ඇඳේ එහෙම හිතුවනම් කියලා. මම ඒක තමයි අහන්න ගියේ. ඒ වෙලාවේ මට සටන් කරන්න තිබුණ හුඟක් දේවල් වලට එරෙහි හුඟක් වැරදි අදහස් වැරදි ආකල්පයන් වලට එරෙහිව ප්‍රධාන වශයෙන්ම අනිකුත් ජාතීන් අනිකුත් ආගම් වලට අයිති අයට පිළිබඳ තිබුණ වැරදි චින්තනය වැරදි අදහස් ඒව වෙනස් කරන්න තිබුණා. යුද්ධය පිළිබඳ තිබුණ අදහස් දූෂණය නවත්තන්න තිබුණා. අඩුවෙන්ම දූෂණය සිදුවන ආණ්ඩුව මගේ ආණ්ඩුව 77න් පසු. එතකොට ඊට පෙර ආණ්ඩුව ඊට වැඩිය හොඳට තිබුණා. 77න් පස්සේ ලොකු වෙනසක් ඇති වුණා. ඉතින් ඒක දැන් මම විග්‍රහ කරන්නේ නැහැ. ඉතින් ඒවා කරන්න සිද්ධ වුණා. කඩාගෙන වැටලා තිබුණ ආර්ථිකය මං හැදුවා. ඉතින් එතකොට කාන්තාවන්ට මේ උසරිය අඳින්න එපා කලිසම් ගහගෙන ඉන්න කියලා ඒ සටනත් පටන් ගත්තා නම් මට වෙන වැඩක් කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒවා පස්සට දැම්මා. ඉතින් ඒ වැනි කාන්තාවත් එක්කත් වැඩ කරන්න ඕන නිසා අනේ මැඩම් මම උසරිය අඳින්න නැති කෙනෙක් මම උසරිය අඳගෙන ගියා ඒවට එක තේරුම් කර දිදී ඉන්න වෙලාවක් නැති නිසා. සමහර වෙලාවට මට කියනවා හැම වෙලාවෙම එක මැඩම් මේක උසරිය දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලත් මේ සාරිය ඇඳන්නේ. මොකෝ ඉතින් කොළඹ හතේ නෝනලා සාරි වෙනස් කරනවානේ ගිහිල්ලා පරණ සාරිය කඩේකට දීලා ඒ කඩේ වෙන කාගේ හරි පරණ සාරියක් අරගෙන ඇවිදිනවා. එක සාරිය දෙසරක් අඳින්න නැති වෙන්න. මට ඒ වගේ ප්‍රතිපත්ති නැහැ. ඉතින් ලස්සන නම් මං අඳිනවා කීපතාවක්ම. එතන ඊට පස්සේ කවුරු හරි දුප්පත් කෙනෙකුට දෙනවා. ආදරය ප්‍රේමය කියන එක කොහොමද මැඩම්ට දැනෙන්නේ? ඒක අමාරු ප්‍රශ්නයක්. ඒක කියන්න අමාරුනේ. ආදරේ ප්‍රේමය කියන එක හැඟීමක්. ඒක ඩිස්ක්‍රයිබ් කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ වචන වලින් විස්තර කරන්න බෑ ඒක. ඒක වචන වලින් විස්තර කරන්න අමාරුයි. දේශපාලනයට එන්න කලින් දැන් අපි ඔබතුමිය ජනාධිපතිවරියක් විදිහට හැඟීම් වලට වැඩිය බුද්ධියට තැන දීලා වැඩ කරන්න සිද්ධ වෙන තනතුරක් තමයි ජනාධිපති ධුරය කියලා කියන්නේ. එතකොට එතනදී කටයුතු කරනකොට ඔබතුමියට පුද්ගලික ජීවිතයක් තිබුණා. ඔබතුමිය විවාහ වෙලා හිටියා, දරුවෝ හිටියා, මේ හැම දෙයක්ම එක්ක මම අහන්න හදන ප්‍රශ්න තමයි මම එන්නේ ඔබතුමියගේ පවුල ළඟට. විජය කුමාරණතුංග අපේ පරම්පරාවේ අයත් තාමත් ආදරය කරන මම හිතනවා ශ්‍රී ලාංකේය සිනමාව තියෙන තාක්කල් මතක හිටින චරිතයක් කියලා. මම අහලා තියෙනවා ඉන්දියාවේ අමිතාබ් බච්චන් විජය කුමාරතුංග කියන්නේ ආසියාවෙන් ආකර්ෂණීයම නළුවා කියලා තියෙනවා කියලා ප්‍රකාශයකුත්. බිරිඳක විදියට ඔබතුමිය දකිනවා තමන්ගේ සැමියව ඝාතනය වෙනවා. එදා ඒ ඝාතනය වෙන එක කාන්තාවක විදියට. එතකොට ජනාධිපතිත් නෙමෙයි. එතකොට දේශපාලනයේ ක්‍රියාකාරීව හිටියට ෆීල්ඩ් එකට ඇවිල්ලත් නැහැ. ෆීල්ඩ් එකේ හිටියා. මං කියන්නේ ඡන්දේ ඉල්ලන්න ඇවිල්ලා. ඡන්දේ ඉල්ලන්න හිටියා. අන්න ඒකයි මම කියන්නේ. දැන් ඔයා හිතන්නේ ෆීල්ඩ් එකට එනවා කියන්නේ ඡන්දේ ඉල්ලනවා කියන එක. මුළු ජීවිතාන්තය දක්වාම ගෑණියෙක්ට හරි පිරිමියෙකුට හරි ෆීල්ඩ් එකේ ඉන්න පුළුවන් දේශපාලනය කරමින් රට වෙනුවෙන් වැඩ කරමින්. මං කියන්නේ බලය ලබා ගැනීමෙන් තොරව. බලය ලබා තමාට පෞද්ගලික බලය ලබා ගැනීමෙන් තොරව. මං කියන්නේ පවුල ඇතුලේ අර ගෘහණියගේ භූමිකාව කරමින් දරුවෝ බලාගෙන මහත්තයත් එක්ක අර ඒ කියන්නේ අපි ඔබතුමියගෙන් මම වැඩිමහල්වියට පත් වෙනකොට දකින්න භූමිකාවට එහා ගිය එක. එතකොට පොඩි දරුවෝ දෙන්නෙක් එක්ක සැමියාගේ ඝාතනයෙන් පස්සේ දරුවෝ දෙන්නත් එක්ක ඔබතුමිය විදේශගත වෙනවා. පැනලා යන්න වුණා මම මරන්න හිටපු නිසා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. ජීව මරපු කට්ටියම. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔබතුමිය විදේශගත වෙනවා. ගැහණියක් විදියට තනියම කොහොමද ඒකට මුහුණ දුන්නේ? ඒ ප්‍රශ්නේ මම වෙනත් විදිහකට හදන්නද? මිනිස්සෙක් විදිහට කොහොමද මොනවද? ඒ ගැහණියක් කියලා කියන්නේ. දැන් මෙහෙමයි ඔබතුමිය දේශපාලන පවුලක චරිතයක්
එතකොට මගේ ස්ත්‍රීත්වය සහ ඔබතුමීගේ ස්ත්‍රීත්වය සමාන වුණාට ප්‍රශ්න වලට මුහුණ දෙද්දි තියෙන සිටුේෂන් මං කියන්නේ ඒ පරිසරවල් වෙනස්. හැබැයි ගැහැණිය කියන කාරණාවේදී මානසිකව ඔබතුමියත් මමත් සමානයි. ඒ කියන්නේ අපේ ලෝකේ දැන් සහස්‍ර 2ක 3ක විතර ඉඳලා කාන්තාව යටපත් කරගෙන පිරිමියා ඉහළට ආවා. ඊට පෙර එහෙම නෙමෙයි තිබුණේ. ඒවා දැන් මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. මේ matriarchal societies කියලා තිබුණේ කාන්තාවට තමයි වැඩියෙන් ගරුත්වය තිබුණේ. හැබැයි කාන්තාව පිරිමියා යට කරගෙන හිටියේ නැහැ. එතන වැඩි සමානතාවයක් තිබුණා. ඉතින් විවිධ හේතු වලට ඒක වුණා. දැන් ඔය භාග්‍යයා කතා කරන්නේ අද අපි ජීවත් වෙන දැන් සෑහෙන්න හොඳ අතර වෙනස් වෙලා තියෙන නමුත් තවමත් ඒ රෝග ලක්ෂණ තියෙන සමාජය ගැන. ඒ කියන්නේ පිරිමියා ඩොමිනේට් කරන සමාජය. කාන්තාව යටපත් කරගෙන එතකොට තමයි කාන්තාව කොණ්ඩේ වවලා කොණ්ඩේ බැඳගෙන ඉන්න ඕනේ. ඕන්නම් පිරිමි කොණ්ඩෙන් ඇදගෙන ගිහලා කාන්තාවට ගහන්නත් පුළුවන්. එතකොට කොණ්ඩේ පොඩට කැපුවොත් අමාරුයිනේ. එතකොට ඒ වාගේ කාන්තාවට යම් අපි කනේ කඩුක්කන් එල්ලගෙන ඉන්න ඕනේ. පිරිමි දාන්නේ නැහැ. සමහර වර්ගයේ පිරිමි විතරයි ඒවා දාන්නේ. ඉතින් ඔය වාගේ සම්ප්‍රදායක් සහ සංස්කෘතියක් තියෙන සමාජයක ජීවත් වෙන නිසානේ ප්‍රශ්න අහන්නේ. ඒ කාන්තාවක් වශයෙන් මම කාන්තාවක් වශයෙන් නෙමෙයි මිනිසෙක් වශයෙන් මම මුණ දුන්නේ කොහොමද කියලා අහන්න. එතකොට මේ හරි කාන්තාවක් හැටියට නෙමෙයි භාර්යාවක් හැටියට. භාර්යාවට ඇති වෙච්ච කම්පණියම ඇති වෙන්න පුළුවන් ස්වාමි පුරුෂයාට එයාගේ භාර්යාව මරනවා දැක්කහම. හැබැයි මගේ ස්වාමි පුරුෂයා මරනවා මම දැක්කම ළමයි දෙන්න ඉදිරියේ එක මහා කම්පනයක් ඇති වුණා. හැබැයි ඊට ඉස්සෙල්ලත් මම කියන්න ඕනේ මම අවුරුදු 27 දී විශ්වවිද්‍යාලයේ මේ සමාජයට පිවිසුනේ. ඒ කාලේ ඉඳන් මම දේශපාලනය කරුවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉතාමත් පුළුල් දේශපාලනයක් කරුවා. ඉතා ක්‍රියාකාරී දේශපාලනයක් කරුවා. ඊට පස්සේ විජේ අපි දෙන්න බැඳේ අපි දෙන්නට එක වයස 32 දී එදා ඉඳන් ඉතාමත් ක්‍රියාකාරී දේශපාලනයක් කරුවා. විජේ එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පක්ෂයෙන් අපිව පැන්නුවාට පස්සේ මහජන පක්ෂය හදාගෙන ඒක තුල මම මේ සතිය දවස් 7න් දවස් 5ක් පිට මම තමයි පක්ෂ සංවිධානය කර ගම් වලට ගියේ විජය රැස්වීම වලට. යන්නේ මොකද එයාගේ ආකර්ෂණීය මේක නිසා අපි එහෙම වැඩ බෙදාගෙන හිටියා. මං විතර නෙවෙයි මාත් එක්ක පක්ෂ අනිකුත් කට්ටිය සාකා හදන්න යනවා. පක්ෂ හුඟක් වෙලාවට ගෙනියන්නේ සාකා වලින් ලැබුණ සමාජික මුදල් වලින්. ළමයි දෙන්න මං උදේ බලලා ඉවරලා ආයි හැන්දෑවේ එන්නේ ළමයි දෙන්න බලන්න. ඒ කාලෙත් ඒ තත්ත්වය තිබුණා. මම ඒක හුඟක් දුක් වෙනවා ඒ සම්බන්ධ වෙ ළමයි අවුරුදු දුවට අවුරුදු 4ක් විතර කාලේ පුතාට අවුරුදු 2ක් කාලේ ඉඳන් මම ඒගොල්ලෝ එක්ක හිටියේ නෑ. බොහොම අඩුවෙන් හිටියේ. ඒගොල්ලෝ තාමත් මට ඒක කියනවා. චෝදනාවක් හැටියට. හැබැයි ඒ වුණාට මගේ තියෙන මොකක් හරි හැකියාවක් නිසා ඒ ඉන්න ටික මම ඒගොල්ලොත් එක්ක ඉතාමත් මේ සාර්ථකව රිච් විදිහට හිටියා. ඉතින් ඒගොල්ලන්ට මම කියවනවා, අදහස් දෙනවා, තුරුළු කරගන්නවා, ආදරේ ගොඩක් දෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට මොකක් ඒක මේ වුණේ නැහැ. හැබැයි මේ දේශපාලන නිසා එදා ඉඳන් ඒ තත්ත්වය තිබුණා. ඊට පස්සේ පිටරට මට යන්න සිද්ධ වුණා. ඇත්ත වශයෙන්ම මගේ අම්මයි අක්කයි තමයි බල කරලා ටිකට් එකක් අරන් බලෙන් වාගේ මාව ගිහිල්ලා ප්ලේන් එකට තල්ලු කරේ. ළමයින්ගේ ඇඳුනුත් ගෙනල්ලා ළමයින්ට පෙට්ටියකට දාලා දීලා. මේ මොකද ඒ වෙලාවේ JVP එක විජේව මරලා මාවත් මරන්න ස්ථිරව ඉන්නවා කියන ආරංචි තිබුණා. මට තර්ජනාත්මක ලියුණුත් එව්වා. මොකද මම තාම දේශපාලනේ හිටපු නිසා. ඒකම අපි හදපු මහජන පක්ෂේ හිටපු අය කිසිම අනුකම්පාවක් තිබුණේ නැහැ. මාව මරාගෙන කණ්ඩ හැදුවේ මාව පාවිච්චි කරගෙන. යන්න සල්ලි එකතු කරන්න අපිට ඡන්ද කරන්න දෙන්න. ඡන්දෙට සල්ලි එකතු කරලා දෙන්න කිය මගේ ගෙදරට ඇවිල්ලා මගේ මන් ලව්වා සියලු දේවල් වියදම් කරගෙන මගේ ටෙලිෆෝන් පාවිච්චි කරගෙන මේ ඒ වෙලාව මට අතේ සතේ තිබුණේ නැහැ. අපිට වත්කම් තිබුණාට මුදල් තිබුණේ නැහැ. අපි බිස්නස් කරුවේ නැහැ නේ, හොරකම් කරුවෙත් නැහැ. ඉතින් පස්සේ වත්කම් විකුණන කෙනා තමයි මම අදත් ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ මට ඔක්කොම එපා වෙලා තිබුණේ. ඒක නිසා මම ගියා. ගිහිල්ලා බොහොම කනගාටුවෙන් තමයි පළවෙනි අවුරුදු 3ක් හිටියා. අවුරුදු 3ත් අවුරුදු 2 මේ කම්පැනියෙන් මිදෙන්න මට අවුරුද්දක් විතර ගියා. මම පාර දිගේ ළමයි එක්ක යනකොට පිටිපස්ස බලනවා මම මරන්න කවුරු හරි යනවාද කියලා. ළමයින්ට පේන්නේ නැති වෙන්න. මට ඇත්තටම මං මානසික වෛද්‍යවරයෙක් ළඟට යන්න තිබුණේ. එහෙම ගියෙත් නෑ. මං හිතුවේ මගේ ආත්ම ශක්තියෙන් මට මේක කරන්න පුළුවන් කියලා. මේකෙන් මිදෙන්න පුළුවන් කියලා. මිදුණා. හැබැයි තාම ඒකේ කැරලි ඇති මගේ හදවතේ. මගේ මේ සයිකොලොජි එකේ. ඉතින් එහෙම කරගෙන ළමයි දෙන්නවත් මේවා කරගෙන ඒගොල්ලෝ අලුත් රටකට ගියේ. දෙන්නම සිංහලෙන් කතා කරලා තිබුණේ ගෙදර විජේ සිංහලෙන් කතා කරන නිසා. හැබැයි මම ඒගොල්ලන්ට ඉංග්‍රීසි උගන්වලා තිබුණේ. උනාට ඒගොල්ලන්ට මාස 6ක් විතර ගියා මුළු සම්පූර්ණයෙන් ඉංග්‍රීසි භාවිතා කරන්න ඉස්කෝලේ වලට ඒ පාසල් වලට එහෙම ගිහිල්ලා. ඉතින් ඒගොල්ලන්ට ඒ ස්ට්‍රෙන්ත් එකක් දීලා මම වෙන මුකුත් කරන්නේ නැතුව ඒගොල්ලෝ එක්කමයි හිටියේ.
අවුරුද්දක් ගියාට පස්සේ මම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මේ සීනියර් රිසර්චර් කෙනෙක් හැටියට වැඩ කෙරුවා කීයක් හරි හම්බ කරන්න. ඒකත් මම ගෙදර ඉඳන් හුඟක් කරේ ළමයි එක්ක ඉන්න ඕන නිසා ඉඳලා හිටලා යනවා යුනිවර්සිටි එකට යනවා සමානකට දවස් දෙකක් විතර ඒගොල්ලෝ ඉස්කෝලේ ඉන්න වෙලාවට. එහෙම කළත් මම ඒගොල්ලන්ට හුඟක් පාඩම් විතරක් නෙමෙයි කලාත්මක පැත්ත යසෝදරාට අවුරුදු 6යි විමුක්තියට 5යි අපි යනකොට නාට්‍ය බලන්න එක්ක යනවා. ෆිල්ම්ස් බලන්න එක්ක යනවා ළමයින්ට හොඳ. ඒගොල්ලෝ එක්ක ගිහිල්ලා පොත් තෝරන්න උදව් කරලා පොත් කියවනවා ඒගොල්ලන්ට. ඒ වගේ එහෙම හුඟක් දේවල් කෙරුවා. මම හිතනවා ඒ නිසා තමයි ඒගොල්ලෝ හුඟක් පුළුල් චින්තනයක් ඒ ළමයින්ට තියෙනවා. ඒගොල්ලෝ ස්ටඩීස් වලුත් ඉතාමත් හොඳට කෙරුවේ. ඒ නිසා වෙන්න පුළුවන්. මොකද අර පොතපත විතරක් නෙවෙයි හුඟක් දේවල් දුන්නා. පත්තරේ කියවලා පත්තරේ තියෙන දේවල් ගැන එන්වයරන්මන්ට් එක ගැන මම ඒකට කතා කරනවා. ඉතින් ඒ වගේ සතුන් ගැන. ඒ නිසා තමයි මගේ පුතා දැන් සත්ව වෛද්‍යවරයෙක් වෙලා ඉන්නේ. ඒ නිසා නෙමෙයි නමුත් ඒ තුලින් මොකක් හරි ආසාවක් අපේ පවුලෙත් එක ජාන තියෙනවා. සතුන්ට තියෙන ආදරේ තාත්තගේ පැත්තෙන්. ඉතින් ඒ වගේ ඉඳලා ඉවරලා මම අවුරුදු 3කට පස්සේ ආවා. හැබැයි මට එහෙ ඉන්නම දුන්නේ නැහැ. අවුරුද්දක් යනකොට මේ මහජන පක්ෂ දෙකට බෙදිලා තිබුණේ. කොටසක් පැවතුන ආණ්ඩුව එක්ක වැඩ කරනවා. ආණ්ඩුව මිනී මරනවා නොඑක් දේවල් කරනවා. කොටසක් ඒකට විරුද්ධව මා එක්ක හිටියා. ඉතින් මම කව මොනවද දේශපාලනයෙන් අයින් වෙලා කියලා ඒ වෙලාවෙත් මම අයින් වෙන්නමයි උමනාත මේගොල්ලෝ මට ටෙලිෆෝන් කරනවා මම තමයි වැඩි හරියක් ඒකට ජීවත් වෙන්නත් සල්ලි දුන්නේ වෙලාවයි ඒ මිනිස්සු පස්සේ පන්නනවා JVP එක මරන්න අර ආණ්ඩුවත් එක්ක හිටපු නැති අය ප්‍රේමදාස ජනාධිපති එක්ක හිටපු නැති අය මැරුවා හුඟක් JVP එකෙන් එතන තිබුණා ලොකු ඩීල් එකක් ඉතින් ඒගොල්ලන්ට කතා කර කර අන්තිමට මේගොල්ලෝ සල්ලි එකතු කරලා ටිකට් දෙකක් අරගෙන එනවා ලන්ඩන්ට මාව හම්බෙන්න කොහොම හරි ආපහු එන්න ඕනේ මං ඉතින් එන්නේ නැහැ ආයි එනවා ඔහොම ඇවිල්ලා මාව ඇදගෙන ආවා එවිල්ලා ඊට පස්සේ කරපු දේවල් ඔයගොල්ලෝ දන්නවනේ ඔබතුමිය ඒ අර දැන් දරුවෝ ගැන කතා කරපු හින්දා මම මේ වගේ ප්‍රවේශයක් ගන්නම් දැන් ඔබතුමිය මේ රටේ නායිකාවක් විදිහට හිටියා ඔබතුමියගේ දෙමව්පියෝ දේශපාලන ශාස්ත්‍රයේ ඉඳපු අය ඒ වගේම බණ්ඩාරනායක පරම්පරාවෙන් පස්සේ විජය කුමාරතුංග පරම්පරාවත් ඒ දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට දැන් ඔබතුමිය තමයි මම හිතන්නේ දැන් මේ බණ්ඩාරනායක කුමාරතුංග දේශපාලන ධාරාවේ අවසානය කියලා. මොකද ඉදිරියට ඔබතුමිය ඔබගේ දරුවෙක් හෝ මේ දේශපාලනයට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවද? ඇත්තටම මේ රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන විදිහට බැලුවහම යම් යම් විදිහට තමන්ගේ પરම්පරාවන් ඒ දේශපාලනයට ලක් වෙනවා. මොකද මහ ජනතාව ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. එතකොට විමුක්තිට අවස්ථාවක් දෙන්න ඔබතුමිය සූදානම් නැද්ද? මොකද්ද මේ කියන කතාව දේශපාලන પરම්පරාව කියන්නේ මොකද්ද මට තේරෙන්නේ නැහැ. දේශපාලන પરම්පරාවල් මේ ලෝකේ නැහැ. රාජාණ්ඩු ක්‍රම තියෙන රටවල් වල තමයි પરම්පරාවට යන්නේ. ඒක අපේ ලංකාවේ ඉවරලා හුඟක් කල් දැන්. අපේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මේ ක්‍රමයක් අපේ රටේ තියෙන පාලනයක්. මොකද මේ දේශපාලන પરම්පරාව කියන්නේ? මට ඒක තේරෙන්නේ නැහැ. දේශපාලන પરම්පරාව කියන එක මම කැමතිත් නැහැ, මම දන්නෙත් නැහැ. අපේ රටේ අර පරණ සිරිතට රදල ක්‍රමයට එහෙම දේශපාලන પરම්පරාවල් දෙකක් තිබුණා. සේනායක પરම්පරාවයි බණ්ඩාරනායක પરම්පරාවයි එච්චරයි. හැබැයි බණ්ඩාරනායක પરම්පරාව දිගින් දිගටම යන්න ඕනේ කියලා මම කොහෙත්ම හිතන්නේ මම ඒකට විරුද්ධයි. හැබැයි ඒ પરම්පරාවල් නේ අපි හැම කෙනාටම තැනක් දෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය මම කෙරුවේ පක්ෂය මගේ තාත්තා හදපු අම්මා ආරක්ෂා කරපු පක්ෂය නිසා විතරක් නෙමෙයි. එහි මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි මේ රටට ඒ කාලේ දැන් නෙමෙයි දැන් ඒක සම්පූර්ණ ඉවරයි විකෘති කළා මඩේ දාලා පාගලා විනාශ කරලා තියෙන්නේ. නමුත් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය සහ දර්ශනය මේ රටේ සියලු දෙනාටම සරිල දර්ශනයක්. සෑම ජාතියකම සෑම ආගමකම දුප්පත් පොහොසත් හැම කෙනාටම කරලා තියෙන වැඩත් ඒ වලිනුත් ඒක ඔප්පු වෙනවා. එතකොට ඒ දර්ශනය අනුව මේ එක පවුලක් විතරක් මේ දේශපාලන බලය අරගෙන කිහිලි ගහගෙන ඉන්න එක සම්පූර්ණයෙන් වැරදි මගේ ජීවිත දර්ශනය අනුව. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනයේ තියෙන මගේ තාත්තා කෙරුවෙත් ඒකයි. පල්ලෙහාම් මට්ටමේ මිනිස්සු ගෙනලා නායකයෝ කෙරුවා. තැපැල් පියුම් MS තේමිස් මේ ඇමති කෙනෙක් කෙරුවා. TB ඊළඟරත්න මේ පොඩි මේ ලිපිකරුවෙක්. තාමත් ඉහළ මට්ටමේ ඇමති කෙනෙක්. ඒ වාගේ TB තෙන්නකෝන් කවිකොළ විකුණන කෙනෙක් හිටපු පුද්ගලෙක්. ඉතින් මේ ඒ දර්ශනය අනුව ඇයි මේ අපි විතරක් මේක කරන්නේ? මේ රටේ තව ඕනේ තරම් ඉන්නවා දක්ෂ තරුණියෝ. දේශපාලඥයෙක්ගේ දරුවන් නම් නෙමෙයි. ඒගොල්ලොත් තමාගේ තාත්තලා අම්මලා වගේ හොරකම් කරන්න ඉගෙනගෙන ඉවරයි. හැබැයි තව ඉන්නවා එහෙම නොකරන පවුල් වල හොඳ මිනිස්සු ඉන්නවා, හොඳ ළමයි ඉන්නවා.
ඇයි ඒගොල්ලන්ට දෙන්න බැරි? මොකටද මේ බණ්ඩාරනායක නම තියෙන පළියට මගේ පුතාට බණ්ඩාරනායක නම තියෙන හරි කාලක් විතර. නම තියෙන පළියට මේ එයාව ගින්නේ මොකටද? මම සම්පූර්ණයෙන් ওই ආකල්පයට විරුද්ධයි. මට ඉන්න දෙන්නේ නැහැ හැමෝම අර ඔබතුමිය අහපු ප්‍රශ්න පාරේ යන්න දෙන්නේ නැහැ පුතාගේ ඉන්නේ කවද රට බේරගන්න. ඉතින් පුතා මොකටද රට ඇයි වෙන මිනිස්සු ඉන්නේ රට බේරගන්න? ඇයි අපි විතරක්? ඒතර මගේ පැත්තෙනුත් මම මේ කියන්නේ දර්ශන එකක්. අනිත් එක අපි බින්දවලා තියෙනවා අනන්ත අප්‍රමාණ. දේශපාලන නිසා රට සහ ජනතාවට වැඩ කරන්න ගිහිල්ලා. අපි කිසි දෙයක් හදලා නැහැ දේශපාලනේ අපි සියලු දේ නැති කරගෙන තියෙන්නේ. එතකොට තව දුරටත් මගේ දරුවන්ටත් ඒ දුක මන් දෙන්න කැමති නැහැ. සීමලිය අපේ රටේ පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. පුද්ගලයන් තමයි අන්තිමට ලෝකේ වෙනස් කරන්නේ. නමුත් දැන් එක එක පුද්ගලයන්ට මම දොස් පවරන්නේ නැහැ. අද අපේ රටේ පවතින දේශපාලන ක්‍රමය, සමාජ සංස්කෘතික ක්‍රමය සම්පූර්ණයෙන් කුණු වෙලා. ඒක ආපහු හදලා ඉවරලා විශාල පරිවර්තනයක් උඩ යටි කුරු කරලා ඔලෝඩින් හිටෙුවේ නැත්තම් මේක අපි මේවා කතා කරලා කිසි වැඩක් නැහැ. මේක වෙනස් කරන්න නම් අපි we want change කියලා අර ඇමරිකාවේ ඔබාමා කිව්වා වගේ මේ රට change කරන්න අවශ්‍යයි. change කරනවා නම් පළමුවෙන්ම තරුණයෝ මේ අපේ වයස මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න බොහොම අමාරුයි. තරුණියන්ගේ උගොල්ලෝ වගේ අයගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ, හිත වෙනස් කරන්න ඕනේ. ඒක මම අර ටිකක් තදින් කිව්වේ අර ඔය අහපු ප්‍රශ්නෙටත් මේ වෙනස් කරලා අලුත් දර්ශනයක් රට හදන මම නෙමෙයි රට හදන්න දේශපාලනයට මිනිස්සු ඉන්න ඕනේ. දැන් ඉන්නේ මම හැදෙන්න විතරයි ඉන්නේ. මම සහ මගේ කාව හදාගන්න. එතකොට එක්තරා තමයි පරම්පරා කතාන්තරේ. මොකද්ද මේ පරම්පරා කතාව? මගේ දරුවන්ට මම හොඳට හදලා තියෙනවා, හොඳ අගයන් දීලා තියෙනවා, values and ethics හොඳ අධ්‍යාපනයක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට මේ ලෝකෙට වෙනත් ආකාරවලට මේ ලෝකයට අපේ රටට කවදා හරි ආවොත් මේ රටට මේ දායක වෙන්න පුළුවන් දිනුවට. මගේ දුව වෛද්‍යවරයෙක්. ඉතාමත් දක්ෂ හැම very caring doctor. එයා මෙයාගේ වෛද්‍ය මේවා එක විතරක් නෙමෙයි හුඟ ලෝකේ ගැන දන්නවා, හැම එකටම කෑකෝ ගහනවා. අපේ රටේ වෙන දේවල් ගැන කියෝ මට කතා කරලා කියන ඇයි එහෙම කරන්න දෙන්නේ, ඇයි මෙහෙම කරන්නේ නැති කියලා මට අදහස් දෙනවා. මගේ පුතා මේ ඉතාමත් කොන්ෂස් මේ රටේ වෙන ලෝකේ වෙන දේවල් ගැන, රටේ වෙන දේවල් ගැන. ඉතින් මේ ඒ වාගේ ඒගොල්ලෝ ලෝකය සහ රට වෙනස් කරන්න ඒගොල්ලෝ එහෙම දායක වෙනවා නම් මම හිතන්නේ මේ මම ඉතාමත් සාර්ථක දරුවන් බිහි කරලා තියෙනවා මේ ලෝකෙට. මේ ඇවිල්ලා මේ කුණු ගොඩේ එල්ලිලා ඉවරලා මේක හදන්න ගිහලා ඇඟේ මඩයි කුණු ගා ගන්න එකේ තේරුමක් නැහැ නේ. කවදා හරි විශාල තරුණ පිරිසක් හරියාකාරයට හැදිලා ආපු දවසකට මගේ පුතත් ඇවිල්ලා ඒකට දායක වුණොත් මමත් කැමති වෙනවා. හැබැයි තනියම ඇවිල්ලා මේ කොහෙද යන හොරු ගොඩකට පොරක් ආපහු ගෙන්න දැන් ගෙනල්ලා මම ඉගෙන ගත්තානේ හොඳ පාඩමක් 2015. අපි හිතුවේ ටික දෙනෙක්ට මේක වෙනස් කරන්න පුළුවන් කියලා බෑ. ක්‍රමය වෙනස් කරන්න තෝ මිනිසු කීප දෙනෙකුට මේ දැන් මේක ඒ තරම් මේ මොකද ඒකට කියන්නේ ඔඩු දුවලා මුල් බහැලා මේක වෙනස් කරන්න බෑ 4-5 දෙනෙකුට. ඒක මම සම්බන්ධ කරන්නම් දැන් ඇත්තටම මේ රටේ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙච්ච රාජ්‍ය නායිකාවක් ඔබතුමිය. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයාත් බෝම්බ ප්‍රහාරයකට ලක් වෙනවා. ඔබතුමිය බෝම්බ ප්‍රහාරයකට ලක් වෙලා ගොඩක් තුවාල ලබලත් ඔබතුමිය තෝරගන්නේ ජාතික සංහිඳියාව කියන එක. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු ඒ කණ්ඩායම තෝරගත්තේ යුද්ධයෙන් මේක අවසන් කරනවා කියලා. මම දකිනවා ඒක ෆීමේල් විදිහට දැකලා ඒක දුර දැකලා යම් කිසි විදිහක මේ ජාතික සංහිඳියාව පැත්තට ඔබතුමිය නැඹුරු වුණාද? එහෙම නැත්නම් මේ දෙක අතර එකම සංසිද්ධියකට මුහුණ දීපු දෙදෙනෙක්. මම දන්නේ ඒකේ අඩු වැඩිතාවයක් නැති. නමුත් එකම සංසිද්ධියකට මුහුණ දීලා තෝරා ගන්නා මාර්ග දෙකක්. මේ දෙක අතරේ ඔබතුමිය කොහොමද දකින්නේ මේ తත්වය? ඉතා ගැඹුරු ප්‍රශ්නයක්. පළමුවෙන්ම අපි වෙනස් පුද්ගලයෝ දෙන්නෙක්. දර්ශන දෙකක් අතර වෙනසක් තියෙනවා. ජීවිත දර්ශන දෙකක්. සම්පූර්ණයෙන් වෙනස්. ඒ වගේම මොලේ පාවිච්චි කරලා නායකයෝ කටයුතු කරන්නත් ඕනේ. මට ගැහුවා ඒක නිසා මම උන් ටික ඔක්කොම මරලා දානවා කිව්වොත් රට හැදෙන්නේ නැහැ. ඉතින් මට එහෙම හිතන්න බෑ. මගේ තාත්තගෙන් අම්මගෙන් මට ලැබුණා පොඩ්ඩක් මගේ ඥාන අනුව මට මොලේ ටිකක් තියෙනවා ඇති. මම ඉගෙනගෙන තියෙනවා. එතකොට මම එක දෙයක් දන්නවා. මම හුඟක් ස්ටඩි කරලා තියෙනවා. පැරිස් විශ්වවිද්‍යාලේ ඉන්නකොටත් ප්‍රායෝගිකවත් දාර්ශනිකවත් වයලන්ස් සම්බන්ධව, පොලිටිකල් වයලන්ස් සම්බන්ධව දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ඒ තුලින් ලෝකයේ ඇතිවෙන හානිය සහ
ඇති වෙන දේවල් සම්බන්ධව. එතකොට මම පැහැදිලිව අවබෝධ කරගෙන තියෙනවා. මගේ අවබෝධය නිවැරදි කියලා මම කියන්නේ. අත්දැකීමෙනුත් මට ඒක ඔප්පු වෙලා තියෙනවා. ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනකොට ප්‍රචණ්ඩත්වය තවත් ප්‍රචණ්ඩත්වය කරලා ඉවරලා සම්පූර්ණයෙන් සංසිඳිය මේ නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේත් වදාළේ ඒකයි. මේ මොකද ඒකට කියන්නේ you cannot defeat hate with hate කියන එක. එතකොට වෛරයෙන් වෛරය නොසන්සිඳේ. එතකොට මේ කොහොමද එහෙනම් මේක සංසිඳවන්නේ? ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ ඒ ප්‍රචණ්ඩත්වය ඇති උනේ කොහොමද? මිනිසා ඉපදිලා තියෙන්නේ ප්‍රචණ්ඩ සතෙක් හැටියට නෙමෙයි. සිව්පාව ඉපදෙන්නේ හුඟ දෙනෙක් ප්‍රචණ්ඩ සත්තු හැටියට. කුරුල්ලා මේ දැන් මෙතන ලස්සන කුරුල්ලා වගේ ඔයගොල්ලෝ කතා කරනවා මම බැලුවේ. කුරුල්ලා ඉපදෙන්නේ මේ ප්‍රචණ්ඩ සතෙක් හැටියට නේ උදාහරණයක් වශයෙන්. මිනිසා ස්ථීර ප්‍රචණ්ඩ සතෙක් නෙමෙයි. සත්වයක් නෙමෙයි. එහෙමනම් කවුරු හරි මිනිසෙක් ප්‍රචණ්ඩ වෙනවා නම් ඇයි? අපි හොයලා බලන්න ඕනේ පළමුවෙන්ම ඒකට මූලය. The deep rooted causes. ඒ මූලය මොකක්ද කියලා හොයලා බලාගෙන ගිහිල්ලා ඒ මූලයට පිළිතුරු දෙන්න ඕනේ. ඉතින් මට තේරෙන විදිහට නම් දැන් ඔබතුමිය කතා කරුවේ මේ බෝම්බ ගැහිල්ල ගැන. කවුද බෝම්බ ගැහුවේ? LTT එකෙන්. හංගන්න ඕනේ නෑනේ. LTT එකේ මොකක්ද ඒ වෛරය? විශාල ප්‍රමාණයක් මේ රටේ වටිනාම නායකයෝ මරා දාවලා තියෙනවා. අද ඒගොල්ලෝ හිටියානම් මේ රට මේ තත්ත්වයටපත් වෙන්නේ නෑ. විජය විතරක් නෙමෙයි. එතකොට මේ තරම් කරන්න ඒගොල්ලන්ගේ දෙමළ මිනිස්සු මරලා තියෙනවා. දෙමළ නායකයෝ LTT එක විසින් මරලා තියෙනවා ආණ්ඩුවෙන් මරුවට වැඩිය. යුද්ධය වෙලාවේ. එතකොට ඇයි මේ වෛරය කියලා අපි හිතලා බලන්න ඕනේ. ඒක මම දැන් මෙතන විග්‍රහ කරන්න යන්නේ නෑ. මම ලියලා තියෙනවා මේක ගැන ගොඩක්. කෙටියෙන් කිව්වොත් ඒගොල්ලන්ගේ ඒ ප්‍රචණ්ඩත්වයට මුල් වුණ හේතුන් මොනවද කියලා හරියාකාරව ස්ටඩි කරලා බලලා ඒකට විසඳුම් දෙන්න ඕනේ. උන්ව මරාගෙන ගියොත් එක්ක මේ ලංකාවේ ඉන්න සියලුම දෙවල මිනිස්සු මරලා දාන්න ඕනේ. ඒක කරන්න බෑනේ. කෙරුවා කියමු. ඇත්ත වශයෙන්ම තව ටිකක් කල් හිටියානම් මේ කරපු මිනිස්සු ඒකත් කරන්න බැරි කමක් නැහැ. නමුත් එතකොට ඒගොල්ලන්ගේ සෑහෙන පිරිසක් පිටරටට ගිහිල්ලා ඉවරයි. ලංකාවේ 83 කළු ජූලිය ඒ පැවතුන ආණ්ඩුව කරපු වෙලාවේ ලංකාවේ හිටිය දෙමළ ජනතාව ලක්ෂ 12ක්. ලක්ෂ 12යි ලක්ෂ 7ක් පිටරට ගියා. ඒගොල්ලෝ ගිහිල්ලා පුදුම වෛරකින් ඉන්නේ. එතකොට වෛරකින් සහ එහෙම නැත්නම් කනගාටුවකින් ඒගොල්ලෝ හුඟ දෙනෙක් දුක් විඳිනවා. මේ තමාගේ රට ආපහු වෙන බැරි නිසා. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා ඩයස්පෝරා කියලා හදාගෙන ලෝකයේ අනිකුත් රාජ්‍යයන් කැන්වස් කරනවා. අද අපි ඉන්නේ මේ ගෝලීයකරණය වෙච්ච ලෝකයක. අපිට ලංකාව අපිට ඇති. අපි වෙන මොකුත් ඕනේ නැහැ. අපිට විදේශ ආධාර ඕනේ නැහැ. අපිට විදේශ ආයෝජකයෝ ඕනේ නැහැ. අපිට කරගන්න පුළුවන්. කොහෙන්ද කරගන්නේ? අද කණ්ඩ ගේන්නවත් සල්ලි නැහැ ආණ්ඩුවට. මිනිසුන්ට ආහාර ගේන්න මේ මුදල් නැහැ. කියනවා කියලා කෘෂි කර්මය කරන්න. කෘෂි කර්මයට අවශ්‍ය දේවල් ගේන්න සල්ලි නැහැ. එතකොට මේ අපිට මේ ගෝලීයකරණ කරපු ලෝකේ අපිට තනියම ලංකාවට වෙනස් කරන්න බෑ. එක කාලයක් සමාජවාදී රටවල් රුසියාව චීනය කියුබාවේ නායකත්වයෙන් මේ ක්‍රම වෙනස් කරන්න හැදුවා. ඒ ෆේල් වුණානේ. ඉතින් එතකොට මේ අපි මේක කරන්න ගියොත් අන්ත ෆේල් එකක් වෙනවා. ඉතින් ඒක නිසා අපි ඇත්ත වශයෙන්ම අපි හිතලා බලන්න ඕනේ ලෝකයා අපිට එරෙහි වෙනවා. අපිට ලෝක ආධාර මේ ජාත්‍යන්තර ආධාර අවශ්‍යයි. ජාත්‍යන්තර ඉන්වෙස්ට්මන්ට් ආයෝජනය අවශ්‍යයි. ජාත්‍යන්තර හොඳ හිත අවශ්‍යයි. ඒගොල්ලන් හොයාගන්න දේවල් අපිට අවශ්‍යයි. අද අපිට කොවිඩ් සනීප කරගන්න පුළුවන් ඒගොල්ලෝ හොයාගත්ත දේවල් නැතුව. අපි කිව්වනේ අපිට මේ කවුරුත් ඕනේ. අපි ගෝලීයකරණයට විරුද්ධයි. දැන් ඒවා අපි ෂෙයා කරන්න ඕනේ. අපේ තියෙන දැනුම ඒගොල්ලන්ට දීලා ඒගොල්ලන්ගේ දැනුම අපි අරගෙන ඉතින් එතකොට ඒගොල්ලොත් නැතුව අපිට බැරි නම් ඒගොල්ලෝ ස්ථීරව විරුද්ධ වෙනවා අපේ රටේ යම් ජන කොටසක් අපි මරනවා නම්. දෙමළ විතරක් නෙමෙයි. දැන් මේ සමහරු කියන්නේ දෙමළ මිනිස්සු මරපු හන්දා ඒගොල්ලෝ ගිහිල්ලා කැන්වස් කරන හන්දා කියන්නේ අපි පටන් ගත්තොත් ඉස්සර රජ කාලේ වාගේ යම් කිසි කුලයකට අයිති සිංහල බෞද්ධයෝ අපි කොන් කරන්න පටන් ගත්තොත් යම් කිසි කුලයකට අයිති සිංහල බෞද්ධයෝ අපි කොන් කරුවා කියමුකෝ. එතකොටත් ලෝකේ කෑ ගහනවනේ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ කෑ ගහන්නේ යම් කිසි මනුස්ස කොටසකට කැත විදියට සලකන නිසා. වැරදි විදියට සලකන නිසා. එතකොට එහෙමනම් අපි මේක විසඳන්නේ කොහොමද? ඒ මිනිසුන්ට ගහලා මැරුවා හරි. ගහලා මරලා වැරදි විදිහටත් මරලා ඉවර එතන හිටපු අහිංසක දෙවල මිනිස්සුත් මරලා LTT එක මැරුවා කියන එක මට ප්‍රශ්නයක් නැහැ. මරලා දාලා දැන් ලෝකයා අපිට හුඟක් දොස් කියනවා.
එහෙම නැතුව මම කරන්න හැදුවේ මොකද්ද? යුද්ධෙන් 3 කාලක් මම දිනලා රාජපක්ෂ ආණ්ඩුවට බාර දුන්නේ රට. දිනුවේ කොහොමද? තනිකරම මම ආදරය මනුස්සකම ගැන කතා කරුවා. දෙමළ ජනතාවගේ හදවත් වලට කතා කරලා ඒගොල්ලෝ දිනාගත්තා. දිනාගෙන කොයිතරම් ඩයස්පෝරා එකේ කට්ටිය මාවයි ලක්ෂ්මන් කදිරගමයි හොරෙන් හම්බ වෙනවද පිටරට යනකොට ඇවිල්ලා කියන්න කරුණාකරලා ඕගොල්ලෝ අපිට අයිතිවාසිකම් ලබා දෙන ව්‍යවස්ථාව ගේන්න අපි ප්‍රභාකරනව මරන්න උදව් කරන්නම් කියලා කොච්චර කිව්වද අපිට. පිටරට ඉන්න ඩයස්පෝරා නායකයෝ දැන් මට ඒවා කියන්න පුළුවන්. අපි මේවා වෙන්නේ අපිට ඊළාම් එපා. අපිට වෙනම රටකුත් එපා. අපි දන්නවා ඒක මෝඩ කතාවක්. අපිට තනියෙන් පොඩි රටක් කරන්න බෑ. අපි කියන්නේ අපේ අයිතිවාසිකම් දෙන්න. අපි සත්තු හැටියට අපිට සලකන්නේ නැතුව අපි මිනිසුන් හැටියට ජීවත් වෙන්න අයිතිය දෙන්න. ඒකයි මම දෙන්න හැදුවේ. ඔය අලුත් ව්‍යවස්ථාවෙන් සහ ඒ අතරතුරේ තවත් හුඟක් දේවල් මම කෙරුවා. මේ දෙමළ මිනිසුන්ට කැත විදියට යාපනයේදීවත් මම සලකන්න දුන්නේ නැහැ. එකම එක දෙමළ කෙල්ලයි මේ දූෂ්‍ය කරලා මැරුවේ හමුදාවේ 9 දෙනෙක්. මම තද්ද බල විදියට කටයුතු කළා 9 දෙනාම හිරේ දැම්මා. වෙන ආණ්ඩුවක් ඇවිල්ලා ඒගොල්ලන් නිදහස් කරා. ඒක වෙන කතාවක්. ඊට පස්සේ එක සොල්දාදුවෙක්ට ඒවා කරන්න දුන්නේ නැහැ. සොල්දාදුව අරගෙන මම ට්‍රේන් කරෙව්වා. හමුදාවෙත් ඉන්නවා හදවත තියෙන හොඳ මිනිස්සු. ඒ අය මම හඳුනාගෙන ඒ අයලව ට්‍රේන් කරෙව්වා. මෙන්න මෙහෙමයි මේ දෙගොල්ල වෙනස් විදිහට හිතන්න. සියලුම දෙවල මිනිස්සු ත්‍රස්තවාදීෝ නෙමෙයි. ත්‍රස්තවාදීෝ මරන්න ඕන එකක් කරන්න. දෙවල මිනිස්සුන් එහෙම සලකන්න එපා. කියලා ඒ දෙක අතර වෙනස උගන්වලා. ඒවා එහෙම හිතන්නවත් ඔළුව තියෙන්න එපා. ඔළුවයි හදවතයි දෙකම තියෙන්න ඕනේ. මට ඒ ටික පොඩ්ඩක් තිබුණා. කොච්චර තිබුණාද කියලා මම දන්නේ නැහැ. හැබැයි තිබුණා. ඉතින් ඒ නිසා ඒ විදිහට හිතලා අපි ඒ සම්පූර්ණ වෙනස් සංස්කෘතියක් පටන් ගත්තා. සිංහල මිනිස්සුන්ට ඔය මේ අපේ මේ යම් තරුණ ඇමතිවරුන්ගේ නායකත්වයෙන් මේ මොකක්ද කරේ සුදු නෙළුම් ව්‍යාපාරය කෙරුවා. ඒක සුදු නෙළුම් කොටසක්. තවලම සුදු නෙළුම් ව්‍යාපාරයේ කොටසක්. අන්තිම ඇක්ෂන් එක. මංගල සමරවීර ඇමතිතුමාගේ නායකත්වයෙන් අපේ තරුණ മന്ത്രിවරු එකතු කරගෙන ඒතර යත් තාම හුඟක් තරුණයි අවුරුදු 40ක් විතර වගේ හිතන්නේ. ඉතින් ඒවා වෙන ආණ්ඩුවක් ලෝකේ කොහෙවත් කරලා නැහැ. ඒවා මගේ ඔළුවෙන්ම නිර්මාණය කළා ඒගොල්ලන්ට කරගෙන යන්න කියලා දුන්නේ. ඒකට ඒගොල්ලෝ තවත් දේවල් හුඟක් අලුත් අදහස් එකතු කරා. ඉතින් ඒවා කරලා ඉවරලා සිංහල මිනිසුන්ගේ හිත වෙනස් කරා. මිනිස්සු හැටියට මේ මිනිසුන්ට සලකන්න අපි ඔක්කොම මිනිස්සුયો දැන් මේ සිංහල බෞද්ධයෝ කියන අය බුද්ධ ආගමේ වචනයක්වත් දන්නේ නැතුව ඇති. මම බුදුහාමුදුරුවෝ කිව්ව ආකාරයට මම කටයුතු කරුවේ. අපි සියලුදාම මෙලොවට එන්නේ එක විදිහට. අපි වෙනස් වෙන්නේ අපේ හැසිරීමෙන් විතරයි කියලා බුද්ධ ආගමේ කියනවා. ඉතින් හැසිරීම වෙනස් කරන්න මම අපේ සිංහල මිනිසුන්ට ගන්නවා. සුදු තවලම ආරම්භ කරනකොට තවලම නේ සුදු නෙළු ව්‍යාපාරය ආරම්භ කරන මේක කියන්න ඕනේ දෙයක්. මම සාමාන්‍යයෙන් සයන්ටිෆිකලි කටයුතු කරන කෙනෙක් නේ. මම 94 ජනාධිපති වුණේ 94 නොවැම්බර් මාසේ ආරම්භ කරුවා ජාත්‍යන්තර කොම්පැනිය ගැන. ලංකාවේ කොම්පැනි වලටවත් දුන්නේ නැහැ. ඒතර නිකන් ඒකේ අර සෙල්ෆ් ඉන්ට්‍රස්ට් එකක් තියෙන්න පුළුවන් කියලා ප්‍රංශ කොම්පැනියක් ගෙනල්ලා හුඟක්ම ඉහළ මට්ටමින් සලකන එකක්. අපි කාටවත් කියන්නේ නැතුව හොර රහසේ සමීක්ෂණයක් කරුවා සිංහලයින් අතරේ. දිස්ත්‍රික්ක 17කම. සිංහල බහුතරයක් නැති දිස්ත්‍රික්ක තියෙන්නේ 7යි නැත්නම් 8යි. සමීක්ෂණයේ කොටිම කිව්වොත් මේ යුද්ධය කරනවද නැත්නම් මේ යුද්ධය කරන දෙමළ ජනතාවට ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ලබා දීලා මේක සාමකාමීව විසඳනවද සාකච්ඡා මාර්ගයෙන් 23.2යි කිව්වේ මේ යුද්ධය නවත්තලා සාකච්ඡා මාර්ගයෙන් කරන්න කියලා. යුද්ධයම විසඳන්න කියලා තමයි ඊටු 70 ගාන කිව්වේ. හැබැයි මම කිව්වා මම මොකක් හරි විශ්වාස කරනකොට ලේසියෙන් විශ්වාසය අතාරින්නේ නැහැ. මම කිව්වා මේක වෙන්න බෑ. මම ජනවාස කරන කාලේ මම රජයේ සේවකයෙක් හැටියට කටයුතු කරන කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මම හැම ගමකටම රිංගලා තිබුණා. ගිහලා පැදුරු දාගෙන මිනිස්සු එක්ක බිම ඉඳගෙන ඒ කාලේ පුටු තිබුණෙත් නැහැ. මිනිස්සු එච්චර දුප්පත්. මේ පොල් කට්ටෙන් අපිට තේ දෙන්නේ. මේ ඔයගොල්ලෝ විශ්වාස කරන්න අවුරුදු 60කට විතර ඉස්සෙල්ලා කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවලත් ගිහිල්ලා බිම ඉඳගෙන මිනිස්සු එක්ක කතා කරන කාලවල මම කොයි වෙලාවෙත් මගේ මේක තිබුණා අසනීපයක් වාගේ මේ සුළු ජාතින්ට අපි සැලකන විදිහ. ඉතින් මම මේවා වක්‍රව අර වැඩ ගැන කතා කරලා ඉවරුණාට පස්සේ මේක කතා කරනවා මගේ දැනුම මම හොයාගෙන තිබුණ දේ අනුව ඒක කියමුකෝ කැෂුවල් සර්වේ එකක් කියලා. ඒ කැෂුවල් සර්වේ එක අනුව සිංහල බෞද්ධයෝ කිසි වමනාවක් තිබුණේ නැහැ දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු යටපත් කරන්න. ඒගොල්ලෝ දිගටම කිව්වේ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ලබා දීලා අපි සාමකාමීව ජීවත් වෙමු කියන එකයි. හැබැයි ප්‍රශ්නේ තිබුණේ ඒගොල්ලන්ට නායකත්වයේ ප්‍රධාන වෙන්නේ නායකත්වයේ දෙන අපේ ස්වාමීන් වහන්සේලා. පටන් ගමු එතනින්. නායකත්වයේ දෙන දේශපාලකයින්, නායකත්වයේ දෙන බුද්ධිමතුන් කියන අය. හුඟ දෙනෙක්, අති බහුතරයක්. ස්වල්ප දෙනෙක් ඇරෙන්න ඒ අයට වෙනත් භාෂාවකින් කතා කරලා තිබුණේ නැහැ. යුද්ධය සහ
වෛරයේ භාෂාව ඇරෙන්න ආදරය මිත්‍රත්වයේ සහ සංහිඳියාවේ භාෂාව සාමයේ භාෂාව කතා කරලා තිබුණේ නැහැ. මට ඒක තේරුණා. මං හිතුවා මම සාමයේ භාෂාව කතා කරනවා. බලමුකෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මම මේක හිතුවා. හිතලා වෙලා මං මංගලට කෝල් එකක් දුන්නා. තව අපේ මේ ඩෙපියුටි මිනිස්ටර් සකීප දෙනෙක් මං විදියට හිතන අය 19යි මට හිතා ගන්න පුළුවන් වුණේ. එන්න කිව්වා. එන්න කියලා මං කිව්වා රයිට්. ඒතර මං අරලිගහ මන්දිරේ හිටියේ මෙන්න මගේ අදහස මෙහෙම වැඩක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ ලෑස්තිද? පැනලා හා කිව්වා ඔක්කොමලා. මං අදහස පැය දෙකක් විතර ඒකට විස්තර කෙරුවා. මං කිව්වා ඔන්න ඔයගොල්ලෝ දවල්ට කෑමත් හදලා තියෙන. දැන් යන්න බෑ කොහාටවත්. මෙතන ඉඳගෙන අන්න කාමරයක් ලෑස්ති කරලා තිනවා. ඔයගොල්ලෝ කතා කරලා කෑමත් කාලා ලෑස්ති වුණාම මට අපහු කියන්න මං සියලු දේවල් නවත්තලා අහනවා. මොකද කොහොමද මේක කරන්න කියලා මට කියන්න. මං දර්ශනය කිව්වා මට වැඩ පිළිවෙල දෙන්න කිව්වා. දුන්නා. සල්ලි දුන්නා කෙරුවා. මම බොහොම අඩු ගානකින් කරෙත්. එතකොට අපි මේක අවුරුදු දෙකක් කරා. කඩින් කඩ යුද්ධ එහෙම වැඩි වෙනකොට කරන්න බෑ. එහෙම 95 මැද ඉඳලා 97 මුල විතර වෙනකන්. නෑ 96 අන්තිම වෙනකන් අවුරුදු එකමාරයි. හරිද? දැන් 2094 කරපු සමීක්ෂණය ආපහු ඒ කම්පැනි එකම ගෙනලා මං කෙරුවා 96 අන්තිමට අවුරුදු දෙකකට පස්සේ. අවුරුදු එකමාරයි කරලා තිබුණේ සුදු නෙළුම්. හැබැයි ඉතාමත් ඉන්ටෙන්ස් විදිහට කෙරුවා. මම කතා රට පුරාම ගියා. මම එතකොට මගේ ජනප්‍රියතාවයත් මම පාවිච්චි කරගෙන මම කතා කරන හැම කතාවකම රාජ්‍ය මට්ටමේ කතාවක් මේකට කිසි අදාළත්වයක් නැති එකක් වෙන්න පුළුවන්. අන්තිම හරිය එන්නේ සාමය පිළිබඳ. මේකේ අවශ්‍යතාවය. ඉතින් මිනිස්සු මේක හරියට අහගෙන හිටියා. ඒ වෙලාවේ මට තිබුණ ආදරෙත් නිසා මම ඒක පාවිච්චි කරුවා. ඉත උපරිම වශයෙන්. අවුරුදු දෙකකට පස්සේ සමීක්ෂණයේ අර 123 168 දක්වා වැඩි වෙලා තිබුණා. සාමයෙන් මේක විසඳමු කියන කට්ටිය. එතකොට අපි අවුරුදු එකමාරේ නිකන් වචන මාලාවල් විතරක් නෙමෙයි මේ තවලම ගිහිල්ලා නාට්‍ය විතරක් නෙමෙයි මම රටට ඉදිරිපත් කළා තිබුණා මගේ මේ ව්‍යවස්ථා කෙටුම්පතත්. මෙන්න මේකයි අපි ඔෆර් කරන්න කියලා. මිනිස්සු කිව්වා පැකේජ් එක වේකටනේ. පොලිටිකල් පැකේජ් කියලා ඉදිරිපත් කරපු එක. ඒක මේ කොන්ස්ටිටියුෂනල් පැකේජ්. ඒකේ මේ ඒගොල්ලෝ කිව්වා මේ දැන් මේක ගේනවා නම් මේ රෙෆරන්ඩම් එකක් කරන්න ඕනේ. මොකද ඒකට කියන්නේ ජනමත විචාරණයක්. ජනමත විචාරණය තිබ්බොත් අපි ඒකට එක හෙලාම එකඟ වෙනවා කියලා අපේ ජනගහණයෙන් 68%ක් කිව්වා. ඒ 68% සිංහලයෝ විතරයි. සිංහල බෞද්ධ සහ සිංහල ක්‍රිස්තියානි. අපි අර දෙමළ මුස්ලිම්මාගෙන් අහන්න ගියේ නෑ මොකද වෙලා තිබුණ නැති හන්දා. ඒගොල්ලෝ දන්නවා අපි දන්නවා ඒගොල්ලෝ 100%ක්ම ඔව් කියන බව. ඒතර ඒගොල්ලොත් එකතු කරුවොත් 90%ක් විතර. ඉතින් ඕගොල්ලෝ අහනවා දැන් කාන්තාවක් හැටියට කොහොමද ගෙවි ඔක්කොම පිරිමි හිටියේ. මගේ කැබිනට් එකේ හිටියා කාන්තාවෙක් කෙනෙක් දෙන්නෙක් ඒගොල්ලෝ එච්චර ශක්තිමත් අය නෙමෙයි. හොඳ මිනිස්සු. එකක් කාන්තාව හැටියට මට විශේෂ වරප්‍රසාදයක් තියෙන්න ඇති. හැබැයි මං හිතන්නේ කාන්තාව හැටියට නෙමෙයි එතන මෙයා වුණේ මං ගැන හිතුවේ කාන්තාවක් හැටියට නෙමෙයි. මං ගැන හිතුවේ මිනිස්සෙක් හැටියට. මිනිස්සෙක් හැටියට මං ආත්ම ශක්තියක් වර්ධනය කරගත්තා. ඒ ආත්ම ශක්තිය ආවේ මගේ එතන මට ලොකු වරප්‍රසාදයක් තිබුණා. අම්මගේ තාත්තගේ ඉතිහාසය ඉබේට මට එකතු වුණා. ඒකෙන් මට ලොකු පැකේජ් එකක් මට ඉබේටම ආවා. ඊට අමතරව මගේ එඩියුකේෂන් එක ඊට අමතරව මගේ මනුස්සකම. ඒ හැම එකක් තුලින්ම මට ඇත්ත වශයෙන්ම ඉන්ක්‍රෙඩිබල් ආත්ම ශක්තියක් ආවා. self confidence එකක්. ඒ සියල්ලෙන් මට ඒක ආවා. ඒක කාන්තාවක් හැටියට නෙමෙයි මට ආවේ. මිනිස්සෙක් හැටියට. කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ ඕනෙ කෙනෙක්ට ඒක මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබුණා නම් එන්න පුළුවන්. ඉතින් හැබැයි කාන්තාව හැටියට මට තිබුණ ඇඩ්වාන්ටේජ් එක මම හිතනකොට මම ගැන ඇත්තට හිතලත් නැහැ මොකද ඉබේට මේ ටික මම පාවිච්චි කරගෙන ඉදිරියට ගියා මිසක් මේ අර කාන්තාවක් නිසා සහ ඒගොල්ලෝ ගරු කරපු කාන්තාවක් නිසා ඒ අර අම්මගේ තාත්තගේ වණ්ඩාරනායක නමරම නිසා වෙන්න ඇති මේ මට මේ පහත් විදිහට සලකන්න කවුරුත් උත්සාහ කරේ නැහැ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ඒ වෙලාවේ කැත කුණුහරුප කිව්වා කීප දෙනෙක් වේදිකාවේ මගේ අම්මට විරුද්ධව කිව්වා වගේම හැබැයි ඒක බොහොම සුළු වශයෙන් සිදු වුණේ කවුරුත් ගණන් ගත්තෙත් නැහැ. මගේ පක්ෂයේ අද බලයේ ඉන්න සමහර නායකයෝ මගේ පක්ෂයේ මට විරුද්ධව අම්මු කුණුහරුප පත්‍ර දෙකක් ගැහුවා. බුලටින් දෙකක්. මගේ පුතා මගේ නෙමෙයි විජයගේ නෙමෙයි කියලාත් ගැහුවා. ඒක කිව්වට කමක් නැහැ. ඒකට ඉතින් එකම උත්තරය යාගේ මූණයි විජයගේ මූණයි බලපුවාම ඇති. කොහොම හරි ඒක කැත විදිහට කිව්වා. රැස්වීම වල පෝස්ටර් අල්ලගෙන හිටියා. මං යන රැස්වීම වල. මේ බැනර් අල්ලගෙන හිටියා පෝස්ටර් නෙමෙයි. හැබැයි ඒවට මිනිස්සු තරහ වුණා මිසක් ඒව ගණන් ගත්තේ නෑ. ඇයි? දැන් සාමාන්‍ය කාන්තාවක් ගැන එහෙම කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්.
එතන අර ආත්ම ශක්තිය සහ self confidence එක නිසා කියලා මම හිතනවා. ඒකෙන් මම සැලුනේ නැහැ. ඒක ගණන් ගත්තේවත් නැහැ. ඒක නැති විදිහට මම ඉදිරියට ගියා. ඒක මම ඇත්ත වශයෙන්ම කියන්නේ තරුණ කාන්තාවන්ට දැන් මගේ මේ ජීවිතයේ මේ තත්ත්වයට ආවට පස්සේ මේ කාන්තා තරුණ තරුණියන්ට මට යම් කිසි මට්ටමකට උපදෙස් දෙන්න පුළුවන්. මගේ දැනුම මගේ අත්දැකීම් තුලින් ඒගොල්ලන්ට මොන හරි ඉගෙන ගන්න පුළුවන් කියලා මම මගේ Facebook එකේ සමහර දේවල් කියන්නේ කරන්නේ ඒකයි. අලුත් නායකත්වයක් ගොඩනැගීම සඳහා. එතකොට මට කියන්න පුළුවන් තමාගේ තියෙන නෙගටිව්ස් ගැන අඩුපාඩුකම් ගැන හිත ඉන්නේ නැතුව තමාගේ හැම පුද්ගලයාටම ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ගැන හිතලා ඒ ශක්තිය වර්ධනය කරගන්න. අවශ්‍ය සියලු දේ කරන්න. එතකොට කාන්තාවක් හැටියට අද අපේ රටේ මේ සමහර ආසියාවේ රටවල වගේ නීත්‍යානුකූල තහංචි මුකුත් නැහැ. නීතියෙන් තහංචි. ඒවා සමාජයෙන් තියෙන්නේ. සමාජ තහංචි අපිට කඩා බිඳ දාගෙන යන්න පුළුවන්. අර දැන් මං අහුවාගේ ඒ මොකටද මං උසරිය ඉඳගෙන කොණ්ඩේ වාවගෙන කොණ්ඩයක් බඳින්නේ. මගේ ඕක හරියට අහනවා මිනිස්සු. හැබැයි ඔබතුමී හිතනවාද හෙට කියන දවසේදී අපි හිතමු යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසිච්ච කාන්තාවක් ඡන්ද ඉල්ලනවා කියලා ඔබතුමීට හිතනවාද ලංකාවේ මේ මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකනේ මං කිව්වේ ආකල්පත් වෙනස් කරන්න ඕනේ. මම ඉල්ලුවොත් සමහර විට මාත් ඔසරිය ඉඳගෙන ආයෙ යන්න පුළුවන්. මට ඡන්ද ගන්න ඕනේ නම්. දැන් සිරිසේනට ඡන්ද කරපුවා මම ඔසරිය ඉඳගෙන නම් ගියේ නෑ හුඟ දෙනෙක් කිව්වා ඒ ඔසරිය අඳින්න නැත්තේ කියලා. මං කිව්වා දැන් ඒ යුගයේ පොඩ්ඩක් පහු වෙලා මං සාරියට වැඩිය කැමතියි. මං හිතනවා ටිකක් මහත් වුණාම මම ඒ කාලේ මම මහත් වෙලා හිටියේ සාරිය වැඩිය ලස්සනයි. ඉතින් ඒක නිසා ඔසරිය ඇඳාම අර නිකන් පෙට්ටිය වගේ පේනවා මහත. ඉතින් ඒක නිසා මේ මම සාරිය ඇඳගෙන ගියේ. හැබැයි ඉතින් සාරියවත් අඳින්න නැතුව කලිසමක් ගහගෙන ගියොත් නම් තාම අපේ කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ තියෙන ආකල්පය නිසා ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපේ රටේ කාන්තා දේශපාලනය ඇතුලේ මගේ පුද්ගලික හැඟීම අනුව ප්‍රධාන භූමිකාවන් දෙකක් මම දකිනවා. පළවෙනි එක තමයි 1972 රජනගෙන් ලංකාව අරගෙන ජනරජයක් බවට පත් කිරීම. පළමු ජනරජ ව්‍යවස්ථාව. ස්වෛරී රාජ්‍යයක් බවට පත් කරා. ස්වෛරී රාජ්‍යයක් බවට වෙන කවුරුත් යටතේ නැති. ඒ වගේම 90 දශකයේදී එතෙක් තිබුණු එජාප එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරලලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම. මේ අවුරුදු 17කට පස්සේ. අවුරුදු 17කට පස්සේ. ගුටි කකා ඉඳලා අපේ මිනිස්සු දහස් ගණන් හිරේ දාලා මගේ ස්වාමි පුරුෂයාත් හිරේ දාලා අනේ මගේ මවගේ ප්‍රජායිතිවාසිකම් නීති විරෝධී විදිහට නැති කරලා එනොත් දේවල් කරලා තිබුණේ. මේ කාරණා දෙකම කරේ කාන්තාව දෙන්නෙක්. එතකොට ඒක ලංකාවේ දේශපාලන ඉතිහාසය ඇතුලේ සුවිශේෂී සම්දිස්ථානයක් විදියට කාන්තාවක් විදියට මම දකිනවා. රටක් පාලනය කිරීම තොටිල්ල පද වෙන අතකට දැනෙන්නේ කොහොමද? පළමුවෙන්ම අපි ඒ කාන්තාවන් දෙදෙනාට සහ ඒ කාන්තාවන් දෙදෙනාට ඒ ආකාරයට කටයුතු කරන්න රුකුල් දුන්න අපේ රටේ ජනතාවට අපි ඉස්සෙල්ලාම අපේ උපහාරය දක්වමු. ආයමත් ඔබතුමිය අහන්නේ අර ආකල්පයේ ඉඳගෙනනේ. තොටිල්ල පදවන අත කාන්තාවට තොටිල්ල පදවන්නත් පුළුවන්, ලෝකයට නායකත්වයක් දෙන්නත් පුළුවන්, ඕනෑම රැකියාවක් කරන්නත් පුළුවන්. ඒ හැකියාව කාන්තාව තුළ සහජ ලෙස තියෙනවා. ඒක යටපත් කරගෙන පාගාගෙන හිටිය පිරිමින්. මගේ අම්මගේ ඉතිහාසයත් එක්කම මගේ තාත්තා කවදාවත් ගෙදර අම්මට එහෙම සැලකුවේ නැහැ. ඒ දෙනා බොහොම සම විදිහට හිටියේ. හැබැයි ඉතින් අම්මා අර බොහොම පැරණි සම්ප්‍රදායානුකූල කැන්ඩියන් පවුලකින් ආපු නිසා සිංහල බෞද්ධ එයා කවදාවත් තාත්තා අභිබවා ගියේ නැහැ. හැබැයි එයා මේ සෑහෙන්න විමුක්තිය ලැබපු කාන්තාවක්. තාත්තා ජීවතුන් අතර හිටපු කාලෙත් ඊට පස්සේ ඉතින් එයාගේ ඉතිහාස දේශපාලන ඉතිහාසයත් එක්ක අපේ ඔළුවේ පොඩ්ඩක්වත් මේ මගේ අතින් තොටිල්ල විතරක් පදවන්න ඕනේ කියලා හිතුවේ නැහැ. ඒ අතින් තවත් දේවල් කරන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් අපි කියනවානේ අපි කාන්තාවෝ කියන චරිතය විශේෂ කරනවානේ උයනවා, දරුවෝ බලා ගන්නවා, රෙදි හොදනවා. හැබැයි මේ කාර්යය කරන කාන්තාවම බලයටපත් වුණාම ඒක විශේෂ කාරණාවක් ලංකාව වගේ රටකට. මම මේ ප්‍රශ්නේ අහුවේ ඒකයි. ඔබතුමීට කොහොමද දැනෙන්නේ මේ කාරණා දෙකම මේ ලංකා ඉතිහාසයේ කිසිම චරිත දෙකක් නැහැ ඒ වගේ. සිරිමාව බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. ඇත්ත වශයෙන්ම මට ඒක හරිය ආඩම්බර වුණා. නිහතමානී ආඩම්බරයක් මට තිබුණා. මම ජනතාව මාව තේරුවා කියලා. කාන්තාවකුත් වෙලා අරක මේක කියලා. නමුත් මං වැඩ පටන් ගත්තට පස්සේ කිසිසේත්ම මේ මම කාන්තාවක් ඒ නිසා මේක විශේෂයක් කියලා මට හිතෙන්න කවදාවත් අවස්ථාවක් උනේ නැහැ. ඒ නිසා ඒකට අපි උපහාර දක්වන්න ඕනේ මාත් එක්ක වැඩ කරපු පිරිමින්ටත්. කවදාවත් ඒක මට දැනුනෙත් නැහැ. මම ඒගොල්ලොත් එක්ක ගිහලා ඉඳගන්නේ ඒගොල්ලන්ගේ බොස් හැටියට.
ඒක මම එහෙම කළ යුතුයි කියලා මං හිතුවෙත් නෑ. ඒක මගේ චරිතය එහෙමයි. මං ගිහලා මට හැම වෙලාවෙම කියන්නේ ගෙදරත් කියන්නේ හරි බොසී කියලා. ඉතින් මං ගිහලා ඉඳ ගන්නවා ඉඳගෙන උපදෙස් දෙනවා රැස්වීම තියෙනවා සාකච්ඡාව කරනවා එහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියනවා එච්චරයි. ඒකට ඒගොල්ලෝ ඒක කරනවා. හැබැයි මුලදී මං දන්නවා මම පටන් ගත්ත කාලේ ජනාධිපති හැටියට මම අලුත් ක්‍රම ගොඩාක් පටන් ගත්ත ආණ්ඩුකරණය සම්බන්ධව අලුත් ක්‍රම මම ගොඩාක් පටන් ගත්තා. එක එක කියන්නේ නැහැ. මම එකක් ගැන කිව්වොත් ඒ නිසා තමයි මගේ ආණ්ඩුව හුඟක් සාර්ථක වුණේ. මේ ආණ්ඩු ෆේල් වෙන්නේ ඒව නිසා කියලා මං හිතනවා. මේ මට තේරුණා බලයට එනකොට රාජ්‍ය සේවය හුඟක් දුර්වල වෙලා කියලා. රාජ්‍ය සේවය දේශපාලනකරණීය කරන්න පටන් ගත්තේ 77 ඉඳලා තද බල ලෙස මගේ අම්මගේ ආණ්ඩුවෙන් ටිකක් එක කෙරුවා ඒක වැරදි. තද බල ලෙස කෙරුවේ ඒ කාලේ 77න් පස්සේ. ඉතින් මේගොල්ලෝ දේශපාලනකරණීය කරලා ඒගොල්ලන්ට ස්වාධීනව වැඩ කරන්න දෙන්නේ නැහැ. දේශපාලන කාර්යය එතන ඉන්න ඇමතිවරයා කියන විදිහට දණින් වැටලා කරන්න ඕනේ. හරිනම් ඇමතිවරයාටත් අමාත්‍යාංශයේ ලේකම් සහ ඉහළ මට්ටමේ නිලධාරී නෑසර් ඒක වැරදි මෙහෙමයි කරන්න ඕනේ කියලා. මම එහෙම කරන්න ඉඩ දුන්නා. ඒගොල්ලන්ගේ අදහස් අහලා ඒකත් ඇත්ත තමයි ඒගොල්ලෝ කියන එක හරි එහෙනම් මම කියන එක කරන්න බෑ මෙහෙම කරමු කියලා මම වැඩ කරුවේ එහෙමයි. හැබැයි හුඟ දෙනෙක් එහෙම කරුවේ නෑ. ඉතින් රාජ්‍ය සේවය හුඟක් වැටලා තිබුණේ. දුර්වල වෙලා තිබුණේ. එතකොට මම පටන් ගත්තා ඒගොල්ලන්ට අර නිදහසක් දුන්න අතරේ මම ඒකට කිව්වා කිසිම ඇමති කෙනෙකුට ඕගොල්ලන්ට වැරදි දෙයක් කරන්න කියලා කියන්න ඉඩ දෙන්න එපා. කියන්නේ ඒක එහෙම නෙමෙයි සර් මෙහෙමයි කරන්න ඕනේ කියලා කියන දෙයක් නැත්තම් මට ඇවිල්ලා වාර්තා කරන්න කියලා. ඒතර මම බයිනවා හොඳට ඇමතිවරයාට. ඉතින් එහෙම කර මගේ හැසිරීමනුත් මම හුඟක් වෙනස් කරා. ඒ අතරේ මම ක්‍රම සහ විදි හැදුවා. පුද්ගලයන්ට විතරක් රටක් හදන්න බෑ. ක්‍රම සහ විදි තියෙන්න ඕනේ, නීති රීති තියෙන්න ඕනේ. එතකොට ක්‍රම සහ විදි වලින් එකක් තමයි සෑම අමාත්‍යාංශයක්ම මේ වසර 5කට නේ බලයට එන්නේ. මේ 5 year development plan එකක් අමාත්‍යාංශයට තියෙන්න ඕනේ. ඒ development plan එක වාර්ෂික development plan එකක් තියෙන්න ඕනේ. ඒකේ monthly plan එක තියෙන්න ඕනේ ඉටු කරන වැඩ. මම ජනාධිපති හැටියට ඉඳගෙන හැම මාසෙම හැම අමාත්‍යාංශයෙම මම review කරුවා. progress review කරුවා. අවුරුදු 2ක්. ඊට පස්සේ ඒගොල්ලෝ කට්ටට වැටුණා. එතකන් ඒකට තේරුණෙත් නැහැ කරන විදිහ. මම මගේ අතින් ෆෝම්ස් ඇඳලා දීලා තියෙනවා. මෙන්න මෙහෙමයි ඔයගොල්ලෝ රිවිව් ෆෝම් එක හදන්නේ කියලා. එතකොට මේ හැබැයි පළවෙනි සාකච්ඡාවට ආපු නිලධාරි ටික මට මතකයි පළවෙනි එකට අමාත්‍යාංශ 9ක් ඇඳෙව්වා. ඊළඟ එකට තව 4-5ක් ඉම්පෝටන්ට් ඒවා වෙලා යන්නේ. එහෙම ඒගොල්ලෝ එළියට යන ගමන් මගේ කට්ටිය අහගෙන ඉඳලා මට කිව්වේ ඌක ගණන් ගන්න ඕනේ නෑ මේ පොඩි කෙල්ලෙක් මෙයා මේ තේ කඩයක්වත් රන් කරපු මිනිස්සෙක් නෙමෙයි. යා කියනවා සීරියස් ගන්න එපා ඔය කරන්න ඕනේ නෑ කියලා තියෙනවා. හරිද? දැන් මම හැම එකකටම අර ප්ලෑන් එක අනුව ටාගට්ස් දෙනවා. ටාගට් ඩේට්ස්. මේක ඔයගොල්ලෝ සතියකින් කරලා ඉවරලා මට වාර්තා කරන්න. මේක මාසයක් ඇතුළත කරන්න ඕනේ එහෙම. මට ඒ කාලේ හොඳ මතකයක් තිබුණා. ඒ වෙලාවේ ඇත්ත වශයෙන්ම මේ ජනාධිපති කාර්යාලයේ අන්ත විදිහට කඩාගෙන වැටලා තිබුණේ. හිටපු ජනාධිපති වැඩ කෙරුවේ නැහැ. ඉතින් මේ කඩාගෙන වැටලා තියලා ඒක ගොඩනගා ගන්න මට මාස 3-4ක් ගියා. ඒ නිසා ඒ පළවෙනි සාකච්ඡාවේ මිනිත්ස් ගත්තෙත් නෑ කවුරුත්. කතා කරපේවා ලිව්වෙත් නෑ. හැබැයි මගේ ඔළුවේ තිබුණා. දැන් සතියක් යනකොට අර මොන හරි මං කිව්වදී මම ඒ අමාත්‍යාංශ ලේකම්ට කතා කරලා අරක මට තාම හම්බ වෙලා නෑනේ වාර්තාව. මිස්ටර් සෝ ඇන්ඩ් සෝ. නෑ වෙන මං ඉක්මනට එවන්නම්. ඒ සති දෙකෙන් කරන්න ඕනේ කාට කතා කරලා ඒකම කියනවා. ඔහොම මාසයක් දෙකක් කෙරුවට පස්සේ ඊළඟ මාසෙ එනකොට මේගොල්ලෝ කියන්න පටන් ගන්න මේ ගෑණි නම් සෙල්ලම් කරන්න පුළුවන් ගෑණියෙක් නෙමෙයි. අපි හරියට වැඩ කරමු කියලා ඒගොල්ලෝම කතා කර ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වාගේ මේ ඒක මං කෙරුවේ කාන්තාවක් හැටියට නෙමෙයි. වැඩ කරන්න පුළුවන් මට දර්ශනයක් දැක්මක් සහ හැකියාවක් තියෙන මිනිස්සෙක් හැටියට. ඉතින් මම කියන්නේ ඕනෑම කාන්තාවකට ඒක කරන්න පුළුවන්. මම කාන්තාවේ නිසා මම පල්ලෙහා ඉන්නවා කියලා හිතන්න එපා. එච්චරයි. මම මිනිස්සෙක්. ඕනෑම පිරිමියෙක් එක්ක එකට හිට ගන්න පුළුවන් මිනිස්සෙක් කියලා මම ගැන හිතාගත්තේ. ඔබතුමීගෙන් පස්සේ මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයට කාන්තාවන් ගෙනීම වෙනුවෙන් වැඩපිළිවෙලක් තවමත් මේ රටේ හැදිලා නැහැ. ඔබතුමීට හිතෙන්නේ නැද්ද මේ පැත්ත කරන්න බැරි වුණා කියලා? ඔව්. ඒ පැත්ත සිදුුනේ නෑ. මට කරන්න වැඩ වැඩි ඒ වෙලාවේ. මේ යුද්ධයක් තිබුණා එක පැත්තකින්. යුද්ධය අර අනිත් මිනිස්සු වාගේ මරාගෙන යන්නේ නැතුව මං කිව්වා වාගේ සාමය සහ යුද්ධය බැලන්ස් කරන්න අවශ්‍ය මට තිබුණා. කෙරුවා මං ඒක සාර්ථකව. ආර්ථික යුද්ධයක් තිබුණා. ආර්ථිකය ඉතාමත් ප්‍රබල විදිහට මන් දියුණු කරා. එතකොට ඒ නිර්ණායකයන් බැලුවොත් ඒක පැහැදිලි වෙනවා. මම අර සමහරු වාගේ අහසට උඩින් කට් අවුට් ගහගත්තේ නැති නිසා චන්ද්‍රිකා මොනවද කරුවේ කියලා අහනවා. නිදහසෙන් පස්සේ වැඩියෙන්ම ආර්ථිකය දියුණු කරපු ආණ්ඩුව මගේ ආණ්ඩුව. ජයජයවර්ධනගේ ආණ්ඩුවට පස්සේ නෙමෙයි සමව. එතකොට
හැබැයි ඊට වැඩිය සාධාරණව සහ සමාජ සාධාරණත්වයක් ඇතුව. ඉතින් මේ ඔක්කොම කරන්න තිබුණ නිසා ජාත්‍යන්තරය හදන්න තිබුණා. මුළු ජාත්‍යන්තරයම තරහ කරගෙන තිබුණේ. ඒ ඔක්කොමත් එක්ක කාන්තාවට ඒ විශේෂ දේවල් කරන්න මට පුළුවන්කමක් තිබුණේ. මං හැදුවා මගේ පක්ෂයෙන් පටන් ගන්න. මම නීතියක් ගෙනාවා මේ ප්‍රාදේශ සභා ඡන්ද පළවෙනි වටේ අපි පවත්වනකොට 97 මං කිව්වා 35% ඉන්න ඕනේ කාන්තා අපේක්ෂකයෝ කියලා. ඒකට විරුද්ධ වුණා. මට මතකයිලා විරුද්ධ වෙච්ච එක ප්‍රධානීක මහින්ද රාජපක්ෂ විරුද්ධ වෙලා ඒක කරන්න බෑ කොහොම මං කිව්වා නෑ මං අස්සම් කරන්න දෙන්නේ නැහැ ලේකම්ට මේක තිබුණ නැත්තම් කියලා. ලේකමුත් ඒ වෙලාවෙකට විරුද්ධයි. මං කිව්ව එකට. පස්සේ මට හොරෙන් ඒගොල්ලෝ කරපු වැඩේ අන්තිම මොහොතේ මොකද කෙරුවේ කාන්තා අපේක්ෂකයෝ නෑ කියනවනේ. අන්තිම දවසේ මට කියන්නේ ඒතර කාන්තා අපේක්ෂකයෝ හොයන්න මං කෝ ඔයගොල්ලන්ට හොයන්න බැයි නම් මං හොයනවා. බැයි නම් මට කියන්න කියලා. කිව්වේ හෙට නොමිනේෂන් අන්තිම දවසේ කියලා ආද. ඒතර වань මුකුත් කරන්න බෑ. ඒ වගේ යටින් කැපිල්ලක් දැම්මා. ඒක නීතියක් ගේන්න තිබුණේ ඒ වෙලාවේ. හැබැයි අර කිව්වා වාගේ මට තිබුණ ප්‍රශ්න අනුව ව්‍යවස්ථාවක් කරන්න දඟලනවා එතන. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂය මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. මං අනිත් හැමෝම දිනාගත්තා. එක්සත් ජාතික පක්ෂෙත් සෑහෙන පිරිසක් අපිට ආවා. මට ඡන්ද 7යි තව තිබුණේ ගන්න. ඒක කරගන්න බැරි වුණා. මොකද මගේ ප්‍රධානීන් කීප දෙනෙක් දැන් මෙතන නම් කියන්න ඕනේ කවුද කියලා හිතා ගන්න පුළුවන්. විශාල මේ කඩාකප්පල් කිරීමක් කෙරුවා ව්‍යවස්ථාව ගෙනෙන එකට. ඒ කියන්නේ මම ශක්තිමත් වෙයි කියන බයට. ඉතින් කොහොම හරි ඒ විපක්ෂයත් එක්ක එකතු වෙලා. ඒවා මේවා නිසා ওই ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම මට අවශ්‍ය පරිදි අත ගහන්න බැරි වුණා. හැබැයි කාන්තාවට සම්බන්ධ කාන්තාවට විශාල වශයෙන් බලපාන අර කිව්වා වාගේ ළමා ආරක්ෂණය සහ කාන්තා හිංසනයට විරුද්ධව ගොඩක් වැඩ කෙරුවා. කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ UN General Assembly එකටම මට එන්න කියලා ඉවරලා ළමා දශකය කියලා ඒගොල්ලන්ගේ තියෙනවා එකක්. ඒක දශකෙන් දශකයට අලුත් කරනවා. ඒ ඊළඟ ළමා දශකයේ අලුත් කරපු වෙලාවේ 2002 හෝ 3 විශේෂ සෙෂන් එකක් තිබ්බා ළමයා ගැන. ඒකේ ප්‍රධාන කතිකය හැටියට මටයි ආරාධනා කරුවේ ඒ ගරු කිරීමක් වශයෙන් ලෝකයේ පළමුවෙනිම ළමා ආරක්ෂක අධිකාරිය හදපු රජය හැටියට. ඉතින් ඒවා කෙරුවා අර කාන්තාව පාර්ලිමේන්තුවට එන එක සහ කාන්තා නියෝජිතත්වය වැඩි කරන්න මොකද මගේ හැබැයි මගේ ඔළුවේ පිටිපස්සේ තව අදහසකුත් තිබුණා. මං කිව්වා තවත් කාන්තාවෝ ගෙනල්ලා පිරිමි වාගේම එකතු වෙලා හොරකම් කරන්න මේ කාන්තාව ගේන එකේ මට නම් වැඩක් නැහැ කියලාත් මගේ ඔළුවේ තිබුණ එකක්. මම ඇත්ත කියන්න. දැන් මේකට මට බනි. ඊට පෙර කාන්තාවගේ ආකල්පය වෙනස් කරන්න මම ට්‍රේනින් මේවා පටන් අරගෙන වෙනමම පන්තියක් හදමු මේ කාන්තා දේශපාලඥයෙකුගේ පන්තියක් මේ වැදගත් ගතිපැවතුම් සහ දර්ශනයක් තියෙන අය හදන්න ඕනේ කියලා. හැබැයි ඒක හදන්න මට වෙලාවක් තිබුණේ නැහැ. ඒක හදනකම් මම අරකට වැඩිය හිත යොමු කරුවේ නැහැ. ඇත්ත කතා කරන්නේ. ඔබතුමිය කියන්නේ දැන් කාන්තාව ටිකකුත් මේ තියෙන දේශපාලන රාමුවටම ගෙනල්ලා දැම්ම කියලා කිසි වෙනසක් ප්‍රශ්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. හැබැයි පිරිමි වෙනස් කරනට වෙනස් කරන්න ලේසි. ඒකට කරුණු ගණනාවක් තියෙනවා. කාන්තාව තවම අර මුල් බැසගෙන නැහැ මේ മന്ത്രിවරියන් හැටියට දැන් තමයි එන්න පටන් ගත්තේ. එතකොට ඒගොල්ලන් වෙනස් කරන්න ලේසි. තාම හොරකම එහෙම ඉගෙනගෙන නැහැ හරියට. එතකොට වැරදි දේවල් ඉගෙන ගන්න. ඒක නිසා වෙනස් කරන්න ලේසි. අනිත් එක කාන්තාවගේ විශේෂ දේවල් තියෙනවා පිරිමින්ට නැති දේවල්. මේ ආදරය හදවත ක්‍රියාත්මක වෙන්නේ කාන්තාවගේ පිරිමින්ට වැඩිය වෙනස් විදිහකට. දරුවන් මෙලොවට බිහි කරන කෙනෙක් හැටියට. එතකොට කාන්තාවගේ හදවතට කතා කරන්න ලේසි පිරිමියාගේ හදවතට වැඩිය. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒවා පාවිච්චි කරන වෙනස් කරන්න ඕනේ. ඒවා ඉතින් කරලා දැන් මට අවුරුදු 75 පෙන්නට පස්සේ මට නම් අමාරුයි. ඉතින් වෙන කවුරුත් කරන්න ඕනේ. ඔබතුමීගේ පාලන කාලය ඇතුලේ මම පොඩි ගෑනු ළමෙක්. මම දකින්නේ රූපවාහිනියේ ලස්සන පෞරුෂයක් තියෙන ලස්සන කාන්තාවක් කතා කරනවා මම අහලා. ලස්සනද? ඔබතුමී ලස්සන ඔබතුමී පෞරුෂවත්. අපි ලස්සන කියන්නේ බියුටි නෙමෙයි අර කියන්නේ. හරි කියන්නකෝ. ඔබතුමී කියපු බොසී ලුක් එක. දැන් හැබැයි පහු කාලේනම මම ඔබතුමිය ගැන පොතපතින් තමයි දැනගන්නේ. එතකොට ඔබතුමිය දේශපාලනේ නැහැ. ඔබතුමිය ගැන මම කියපු පළවෙනි පොත චෞර රජින පොත. ඒ වගේම පස්සේ මම නීති උපාධිය හදාරන්න එනකොට විශේෂ නඩුකරයක් මම කියවනවා වෝටර් සර්ච් නඩුව. මේ නඩුවේදී එවකට බලයේ හිටපු ජනාධිපති වරයාට තමන්ම පත් කළ අගවිනිසුරු කොහොමද දඬුවම් නියම කළේ කියලා අපිට කියලා දෙනවා. එතකොට ඒ ජනාධිපති තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කියන්නේ. මේ දෙක මේ කාරණාව වර්තමානයට ගලපද්දී
මං හිතන්නේ අනාගතයේ හෝ වර්තමානයේ හෝ කිසිසේත්ම මේක නැවත ආපහු රිපීට් වෙයි කියලා. මම තදින්ම විශ්වාස කරනවා ආපහු එහෙම දෙයක් වෙන්නේ නැති වෙයි කියලා. අද තත්ත්වය ඔබතුමිය කොහොමද? ඔය ප්‍රශ්නේ දැන් ඔය එක ප්‍රශ්නයක් තුළ ප්‍රශ්න 4ක් විතර තියෙනවා. හැබැයි ඉතා ඉම්පෝටන්ට්. ඉස්සෙල්ලා මම අන්තිම එකෙන් පටන් ගන්නම්. අද එහෙම දෙයක් කීයටවත් සිදු වෙන්න බෑ. පැහැදිලිව සාධාරණව ඉන්වෙස්ටිගේෂන් කරලා උසාවියේ නඩු පවරපු ඒවා දැන් අද තත්ත්වයේ අද තියෙන රජය විසින් ඒවා ඔක්කොම අල්ල විසි කරලා. ඒක නිසා එහෙම දෙයක් කවදාවත් වෙන්න බෑ. මගේ කාලේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තිබුණේ. මම අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක් සහ නායිකාවක්. මගේ ඇඟේ හැම මේ කොහොමද කියන්නේ? හැම ලේ බිඳුවකම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ. එතකොට මම වැරද්දක් කරුවා නම් පනිෂ් කරන්න කියලා මම හැමදාම කියන්නේ. හැබැයි අර කිව්ව නඩු දෙකේ සිද්ධ වුණේ නඩු දෙකේ නෙවෙයි කරුණු දෙක. චෞර රැජින ගැනත් මම කතා කරන්න ඕනේ. මම ඒක ගැන කතා කරෙම නෑ. මොකද ඒක අමුතිත්ත කුණුහරුපයක්. කුණුහරුප කියන්නේ නැති නිසා මම ඒක ගැන මෙච්චර කල් කතා කරුවේ නෑ. චෞර රැජින ලිව්වේ විකෘති වෙච්ච පුද්ගලයෙක් හැම අතකින්ම. ඔහුගේ පුදුමාකාර වෛරයක් මා එක්ක තිබුණා. හේතු රහිත වෛරයක්. එකම දේ මම දන්නේ එයා මගේ කැම්පේන් එකේ ඇවිල්ලා මුල්ලක හිටියා. මහ ගොඩක් කරපු කෙනෙක් නෙමෙයි. ඉඳලා ඉවර වෙලා ගොඩාක් දේවල් බලාපොරොත්තු වුණා මගේ ආණ්ඩුවෙන්. ඒවා ලැබුණේ නැහැ කියලා මාත් එක්ක වෛර බැඳගත්තා. ඊට වඩා මම කියන්නේ නැහැ. දැන් ඒක ගැන ඊට වැඩිය විස්තර කියනවා. එයාත් එක්ක හිටපු එයාගේ කිට්ටුම යාළුවෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ඔන්න තියෙනවා මේ Facebook වලයි හැමතැනම තියෙනවා. ඒක නම් අර කළ දේ ඵල දේ වෙන්න ඇති. මේ පුද්ගලයා මම මෙච්චරයි කියන්නේ ඒ පොතේ හැම පිටුවක් පුරාම තියෙන වෛරය. පටන් ගන්න වෛරය පැත්තකින් තියන්නකො වෛරය නිසා හරි ඇත්ත කිව්වනම් ප්‍රශ්නයක් නෑ. වෛරය තුලින් ඇත්ත කියන්නත් පුළුවන් සමහරුන්ට. පිටුවේ මුල් හරිය පටන් ගන්න දේ පිටුවේ අන්තිමට එනකොට පරස්පර විරෝධී. මේ පිටුවේ කියන දේ ඊළඟ පිටුවේ පරස්පර විරෝධී. මාත් එක්ක වැඩ කරපු තරුණයෙක් මම ජනාධිපති කාලේ ග්‍රැජුවේට් කෙනෙක් මෙයාට මේක දරා ගන්න බැරුව මං ගැන හොඳට දන්න නිසා ලියන්න පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ යාගේ පවුලේ පෞද්ගලික ප්‍රශ්න වාගයක් ඇති වෙලා යාට ඒක ඉවර කරේ නැහැ. මම යාව උනන්දු කරෙත් නැහැ එච්චර. මොකද මම මේ කුණුහරුපේට මං උත්තර දෙන්න ඕනේ නැහැ. කවදා හරි මේ රටේ ජනතාව ඇත්ත වටහා ගන්න එක. දැන් වටහාගෙන ඉවරයි. එක දෙයක් මං කියලා ඒ චෞර රජින ගන්න නවත්තන්නම්. මේක ලිව්වට පස්සේ එයාගේ පත්තරේ පුවත්පත් ඒ කාලේ පුවත්පත් ටිකක් ජනප්‍රියයි දැන් නම් වැටලා තියෙන්නේ. පුවත්පතේ වැඩ කරපු නියෝජ්‍ය කතෘ සහ පුවත්පත හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් මම හුඟක් ගරු කරන පුද්ගලයෙක් කන්සල්ටන්ට් හැටියට හිටියා පත්තරේ. දෙන්නම් පත්තරේට ලියනවා. මේගොල්ලෝ එකට හැන්දෑවේ ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන කතා කරනවලු හැමදාම. මෙහෙම කතා කරකමින් හිටපු වෙලාවක මේ පොත නිකුත් වෙලා ටික දවසක් යනකොට මේගොල්ලෝ අහලා තියෙනවා ලිව්ව පුද්ගලයාගෙන් පුවත්පත් කතෘ සහ පුවත්පතේ අයිතිකරු ඇයිත් මේ මචං මෙහෙම ලිව්වේ මේක බොරුනේ. මේක බොරු බව අපි දන්නවා චන්ද්‍රිකා ගැන මෙහෙම මේක හරි තුට්ටු දෙකේ පොතක්. මේකේ ලියලා තියෙනවා සම්පූර්ණයෙන් පරස්පර විරෝධී කවුරු හරි විග්‍රහ කරුවොත් එහෙම මේක ඔයා සම්පූර්ණයෙන් පචෙක් බවට පත් වෙනවා කියලා. මෙයා හොඳට ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන හිටපු වෙලාව දත්මිටි වල කතා කරන්නේ හුඟක් වෙලාවට දත්මිටි වල කියලා දෙනවා මම මොනවා කරන්නද ওই ලොක්කමට සල්ලි පොදියක් දීලා ලියපන් චන්ද්‍රිකාට ගහන්න කියලා කිව්වහම මම ලියන්නේ නැත මොනවා කරන්නද. එහෙමම කියලා තිබුණා. පහුවදාම නියෝජ්‍ය කතෘතුමයි උපදේශකතුමයි අස් වුණා පත්තරෙන්. මටවත් කිව්වේ නැහැ. ඒ නියෝජ්‍ය කතෘතුමා ඒ වෙලාවේ වැඩි හරියක් UMP එකට සහයෝග මේ බරව හිටපු කෙනෙක්. අනිත් එක්කෙනා JVP එකට බරව හිටපු කෙනෙක්. ඒ දෙවෙනි එක්කෙනා එක්ක මගේ සම්බන්ධකම් තිබුණා. මොකද අපේ එක වාමාංශික අදහස් තිබුණ නිසා අපි යම් දේවල් එකට කරලා තිබුණා. අරයව මම අඳුරන්නෙම නැහැ. ඉතින් එච්චරයි මට ඒක ගැන කියන්න තියෙන්නේ. මගේ දරුවෝ හැම වෙලාවෙම කියනවා අම්මා මෙච්චර දුක් විඳලා අපි දන්නවා අම්මා කොච්චර දුක් විඳලාද අපි කොච්චර දුක් විඳලාද කියලා මුදල් නැතුව මේ අම්මා හොරා කියන එක කරුණාකර උත්තර දෙන්න. මං කිව්වා ඔය කුණුහරුප වලට මම නම් උත්තර දෙන්නේ නැහැ. මිනිහාගේ මට්ටමට මම බහින්නෙත් නැහැ කියලා. ඒ වගේ පල්ලෙහා මට්ටමක මිනිස්සෙක් කාණුවේ කුණු ගොඩක් අසුචි ගොඩක් අස්සේ රින්ගනකොට මට රින්ගන්න පුළුවන් එයාගේ පිටිපස්සේ. ඒකට උත්තර දැන් දීලා ඉවරයි ස්වභාවය විසින්. ඉතින් ඒක එකක්. අනිත් එක හැබැයි කවදා හරි උදාහරණයක් වශයෙන් ඒකෙන් පිටු දෙකක් විතර අරගෙන මම කවුරු හරි ලව්වා ලියවනවා ඒ පිටු දෙකේ තියෙන කුණුහරුප එතකොට තේරෙනවානේ මේ ඉතුරු ටික ගැන නඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු දෙකක් මම මුදල් ඇමති වෙලා හිටපු මුදල් අමාත්‍යාංශයේත් ජනාධිපති ලේකම් කාර්යාලයේත් විශේෂ රජයේ සේවකයින් දාලා හෙව්වා මොකක් හරි මං කරපු හොර වැඩක් තියෙනවද කියලා බලන්න. අන්තිමට ඒගොල්ලෝ කියනවා සර් වෙලාව නාස්ති කරන්න එපා මුකුත්ම නැහැ. 100% හැම දෙයක්ම හරියට කරලා තියෙන්නේ කියලා.
මේක මෙහෙම යනකොට එයා ඔය මොකක් හරි වැරද්දක් හොයාගන්න ඕන නිසා මගේ හොඳ පෞද්ගලික මිත්‍රයෙක් අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක් BOI ප්‍රොජෙක්ට් එකක් ලැබුණේ වෝටර් සෙජ් එක. BOI එකෙන් එකම එක නීතියක්වත් උල්ලංඝනය නොකර අවුරුදු 4ක් තිස්සේ ආ දඟලලා ඒ BOI පහසුකම් ගත්තේ. මම පගාරගෙන ඉවරලා යාට දුන්නා නම් අවුරුදු 4ක් යනවද? BOI එක මගේ යටතේ තිබුණේ. මට ඇවිල්ලා කිව්වා මම කියන්නේ ඔයා ගිහලා කරගන්න. මගෙන් නම් විශේෂයක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ මම හුඟ දෙනෙක්ට කියලා තියෙනවා. එහෙම කරලා යා ඒ BOI ප්‍රොජෙක්ට් එක ලබා ගත්තේ. කිසිම වැරද්දක් වෙලා නැහැ. නඩුව සිද්ධ හැබැයි අන්තිමට ඔය අගමියසුරු එක්තරා කාලයක මහින්ද එක්ක තරහ වෙච්ච වෙලාවේ යාට නොඑක් පොරොන්දු දීලා තියෙනවා. ඒවා පාර්ලිමේන්තුවට ගෙනවා කවදා හරි ආව ජනාධිපති කරනවත් කියලා පොරොන්දු දීලා තමයි මේක කරගත්තේ. මෙයා මේ හල්ස්ඩෝෆ් එකේ ලෝ ලයිබ්‍රරි එකට ගිහිල්ලා කියලා තියෙනවා තරහෙන් දවසක් මට හිතෙනවා අපරාධය අර ගෑණිට මම මේක කරපු එක මෙයා මට කිව්වා කොහොම හරි මට එන්න කියලා ඇහැව්වා මෙයා මේ හොරකම් කරුවා කියලා පෙන්වන්න පුළුවන්ද කියලා මං කිව්වා සර් කිසිම හොරකමක් වෙලා නැහැ එතන. කිසිම වැරද්දක් වෙලා නැහැ. ඒතර කිව්වලු කොහොම හරි ඔය ගෑණිව හොරා කරන්න ඕනේ කියලා. ඒක නිසා තමයි මම මෙහෙම කෙරුවේ කියලා. හැබැයි එකම එක කරුණක්වත් කියලා තියනවද මම දන්නේ නැහැ ඔබතුමා නීතිඥයා හැටියට. එකම එක කරුණක්වත් නැහැ මං කරපු වැරද්දක් කියලා එයාගේ ජජ්මන්ට් එකේ. ජජ්මන්ට් එක ලිව්වේ තවත් හිටපු කාන්තාවක් එයාට පොරොන්දු වෙලා එයාව චීෆ් ජස්ටිස් කරනවා කියලා. කාන්තා ජජ් කෙනෙක්. එකම කරුණක්වත් පිටු ගානක ලියලා නැහැ. මෙන්න මේ විදිහටයි මෙයා නීතිය උල්ලංඝනය කරුවේ. එහෙම නැත්නම් සම්ප්‍රදායවත් උල්ලංඝනය කරුවේ මේක ලියලා නැහැ. නිකම් බනිනවා. මෙයාට මේ ප්ලේස් කරපු ට්‍රස්ට් එක කඩ කරලා ට්‍රස්ට් එක කඩ කරලා හොරකම් කරුවා. ට්‍රස්ට් එක කඩ කරා. හැබැයි හොරකම් කරුවේ කොහොමද? එක කරුණක් නැහැ. එකම එක කරුණක්වත් නැහැ. තවත් දෙයක් මම කියන්නම් මගේ නීතිඥයට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. ලංකාවේ හිටපු ඉහළම මට්ටමේ නීතිඥවරයෙක් මට ප්‍රිය වුණේ මේ කනගීශ්වරන් ජනාධිපති නීතිඥතුමා. කතා කරන්න දුන්නේ නැහැ. සරත් සිල්වා හිටපු CJ කතා කරන්න දුන්නේ නැහැ. කෑ ගහලා බැනලා ඉවරලා කතා කරන්න දුන්නේ නැහැ. අන්තිමට මෙයා කියනවා මට කතා කරන්න මට කතා මේගොල්ලෝ පුළුවන් තරම් මට විරුද්ධව කරුණු ඉදිරිපත් කළා. නෑ ඔයාට ඕන ලියලා එවන්නකෝ. අන්තිමට රිටන් සබ්මිෂන්ස් විතරයි ඇරියේ. රිටන් සබ්මිෂන්ස් වල තියෙන එකම කරුණක්වත් ජජ්මන්ට් එකේ සඳහන් කරලා නැහැ. රිටන් සබ්මිෂන්ස් නැති විදිහට මේක ජජ්මන්ට් එක දීලා තියෙන ඒක පාර්ශවික ජජ්මන්ට් එකක් දීලා තියෙන්නේ. ඒ සැරේ මේ රටේ හිටපු ඉහළම මට්ටමේ නීතිඥවරු මේ සරත් සිල්වාට වැඩිය හුඟක් නීතිය දන්න නීතිඥවරු මට කිව්වා මේක ඔයා මෙහෙම පිළිගන්න එපා. එතකොට මම පිටරට හිටියේ. ඔයා මේ කොහොම හරි මහින්ද බොහොම සන්තෝෂෙන් අප්පුඩි ගහ හිටියා. මෙයා හොරා කිය මේ ලංකාවේ නම් වැඩක් නැහැ. ජජ්ජස් තුන් දෙනානේ මේක දුන්නේ එක්ක ෆුල් බෙන්ච් එකක් ඉල්ලන්න මොකක් ෆුල් බෙන්ච් එකක් ඉල්ලුවත් ඒගොල්ලෝ ඒකට බලපෑම් කරන්න ඕනේ. ඒ වෙලාවේ හිටපු ජජ්ජස්ලාගේ පුතුන්ට රසාවල් හදලා පිටරටවල වල තානාපති කාර්යාලය වලට ඇරියා. ජජ්ජස්ලාගේ පුතුන්ට. අදත් එක ජජ් කෙනෙක් ඒ ජජ්ම ලොකු තැනකට දාලා තියෙනවා. ඉතින් කොහොම හරි මේකට ගිහිලා වැඩක් නැහැ කියලා. ඒ සැරේ මට මගේ ඉංගලන්තේ ක්වීන්ස් කවුන්සල් හැම හොඳ මේ නීතිඥ මගේ යාළුවෝ ඉන්නවා. මිතුරියක් මට කිව්වා බැරිස්ටර් කෙනෙක් ඒ යුවා යන්නේ නැත්තේ ජෙනීවා හියුමන් රයිට්ස් කමිෂන් එකට. එහෙම සමහර නායකයෝ ගිහින් තියෙනවා ඒකට විරුද්ධව අසාධාරණ විදිහට මේ නීති තීන්දුව මම ගිහිල්ලා එහෙ හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් මුණ ගැහිලා ඔක්කොම කරුණු ටික ගෙන්නගෙන මගේ මෙහෙ නීතිඥයෝ ලව්වා ගෙන්නගෙන ඩොකියුමන්ට්ස් දීලා ස්ටඩි කළා you have a very good case යමු කියලා. හැබැයි ආකම මම charge කරන්නෙත් නැහැ. හැබැයි සුළු ගාණක් හරි charge කරන්න වෙනවා. ඒකට පවුම් මෙච්චර ගාණක් යයි කියලා. ඒ වෙලාවේ මට ඒ පවුම් ගාණ තිබුණේ නැහැ. ඒ හේතුව නිසා විතරයි මම මේ නඩුව කෙරුවේ නැත්තේ. නැත්නම් මට නඩුව කරලා දිනන්න අවස්ථාවක් තිබුණා. පළවෙනි වතාවට රාජ්‍ය නායකයෙක් අපේ රටක ගිහිල්ලා මේ රටේම හිටපු කට්ටිය මෙහෙම කෙරුවා කියන එක. ඉතින් එච්චරයි මට ගැන කියන්න තියෙන්නේ. එක ආටිකල් එකක් තියෙනවා මම ලිව්ව එකක් honesty is a way of life කියලා. ඒ මම මේ රාජ්‍ය නායිකාව හැටියට ඉන්නකොට මෙච්චර මට මේ attractions තියෙද්දි මෙච්චර මාව දූෂ්‍ය කරන්න හදද්දි මේ සමහරු සල්ලි ගෙනත් දීලා ඒගොල්ලන්ගේ නරක වැඩ කරන්න කියලා වැරදි වැඩ කරන්න කියලා මම කොහොමද ඒවට මුණ දුන්නේ කොහොමද මට ඒ ශක්තිය ආවේ කියලා මම ඒක ලියලා තියෙනවා. ඒකේ මම එක්තරා පැරග්‍රාෆ් ගණනාවක් තියෙනවා මේ නඩුව ගැනත්. ඒක කියවලා බලන්නකෝ. ඉංග්‍රීසි එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා කෙනෙක් ඒක ඊට වැඩිය ඉංග්‍රීසි එක ඊට වැඩිය පැහැදිලි. ආපහු අර පාලන කාලේ දේශපාලනේ පොඩ්ඩක් ආපහු එන්නම් ඒ ගැන කතා කරන්න. දැන් 1970 77 කාලේ සංගෘත ආර්ථික ක්‍රමයක් තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කාලේ. ආර්ථික ප්‍රතිපත්ති එහෙමයි තිබුණේ. 77 බලයට පත්වෙච්ච එක්සත් ජාතික පක්ෂය 1978 යුක්ත ආර්ථිකය ගෙනල්ලා අවුරුදු 17ක් රට පාලනය කරා. ඊට පස්සේ 1994 ඔබතුමිය
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජනාධිපතිවරිය විදිහට ලංකාවේ පාලනය අතට ගන්නවා. එතකොට ගොඩක් අය විශ්වාස කරා දැන් 70 77 කාලේ මේ ආර්ථික ප්‍රතිපත්තියට ගොඩක් අය විවිධ කතා කිව්වත් සාමාන්‍ය ජනතාවට තිබුණ හැඟීමක් මේ රටේ දේශීය කර්මාන්ත ගොඩනංවල දේශීය නිෂ්පාදන ඇති කරන්න ඉතාම හොඳ ආර්ථික වැඩපිළිවෙලක් තිබුණේ කියලා. නමුත් ඔබතුමිය පත් වුණාට පස්සේ බලාපොරොත්තු වෙච්ච අයට ඒ අවස්ථාව ලැබුණේ මම හිතන්නේ ලෝක මට්ටමින් තිබුණු ආර්ථිකමය ප්‍රතිපත්තිත් එක්ක යන්නේ නැති මේ ආර්ථික ක්‍රමයට සමපාත දේශීය කර්මාන්ත ගොඩනැගීම දේශීය නිෂ්පාදන වලට මුල් තැන දීම වගේ ඒවට ඔබතුමියගේ පාලන කාලය ආවේ නැහැ. මගේ ප්‍රවේශය මේකයි. දැන් වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ ගන්නවා නිකන් සමහර අය කියනවා මැතිනියගේ මේ ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරන්න හදනවා වගේ එකක් තියෙනවා කියලා දේශීය කර්මාන්ත ගැන කතා කරනවා දේශීය නිෂ්පාදන ගැන කතා කරනවා. එතකොට මේ තියෙන ලෝක මට්ටමේ ආර්ථික තත්ත්වය ඇතුලේ මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඔබතුමියට හිතෙනවද? මේ මගේ කාලේ දේශීය කර්මාන්ත වලට තන මැතිනිගේ කාලේ දේශීය කර්මාන්ත ගොඩ නැගුණා ඒක ඔක්කොම හරි ඉතාමත් හොඳයි. මගේ කාලේ දේශීය කර්මාන්ත වලට තැනක් දුන්නේ කියන්නේ කොහොමද? මැතිනිගේ කාලේට පස්සේ අවුරුදු 17ක කාලයක් තිබුණා විවෘත ආර්ථිකය ලංකාවට ඇතුල් කරලා. මැතිනිගේ කාලේ තිබුණේ නිවෘත ආර්ථිකය. සමාජවාදී ආර්ථිකයක් තිබුණේ. ඊට පස්සේ ජයාජයවර්ධන ප්‍රේමදාස ජනාධිපතිවරුන්ගේ කාලේ විවෘත ආර්ථිකය ලංකාවට ඩෝන් ගාලා ගෙනත් දැම්ම බෝම්බයක් දැම්මා වගේ. ඒතර සම්පූර්ණයෙන් දෙදරලා ගියා ඒ සමාජවාදී ආර්ථිකයේ සියලුම සිස්ටම්ස් ප්‍රොසීඩියර්ස් ඔක්කොම ඉවරයි. එතකොට අනිත් එක තවත් ප්‍රශ්නයක් මම අහනවා. මැතිගේ කාලේ හුඟක් තැන දුන්නා තමයි දේශීය ඔය ඥානම් JPI පියදාස රම්යා ඉන්ඩස්ට්‍රීස් ඒවා හුඟක් ඇත්තටම මගේ තාත්තයි කාලේක පටන් ගත්තේ ඊට පස්සේ මැතිනේ එක හුඟක් වර්ධනය කෙරුවා. තාත්තා බලේ හිටිය අවුරුදු 3නේ. බලේ ඉන්න දුන්නේ. ඉතින් කොමාරි ඒක දිගටම ගියා 56 ඉඳලා 65 වෙනකම්. හැබැයි ඊට පස්සේ මැතිනිගේ කාලේ 70 ඉඳන් 77 දක්වාත් දැන් ලෝකේ ගෝලීයකරණය වෙලා ඉවරයි. ගෝලීයකරණය වෙච්ච ආර්ථිකයත් එක්ක ඒ ආණ්ඩුව ඉදිරියට ගියේ නැහැ. ඇයි මෙච්චර රට වෙනුවෙන් කරලත් මැතිනිගේ ආණ්ඩුව මැතිනිගේ පක්ෂය මැතිනිගේ පැත්ත මේ මන්ත්‍රී දුර 8කට විතර බැස්සේ. අන්ත පරාජයක් ලැබුණේ ඇයි? විරුද්ධ පක්ෂ නායකත්වයක් ලැබුණේ නැත්තේ ඇයි? ඒ අවුරුදු 7 එකට ගොනු වුණා අර ඉස්සෙල්ලා කරපු දේවල් ලෝකයේ ඇති වෙන අලුත් දේවල් එක්ක ගමන් කරන්න බැරි වීම නිසා රටට ඇති වෙච්ච ප්‍රශ්න. හාල් පොළු මිරිස් පොළු අරකයි මේකයි කියලා මිනිසුන්ට කණ්ඩනේ දැන් කතා කරනවා මැතිරිය කරපු වගා සංග්‍රාමය. ඉතාමත් හොඳයි. හැබැයි වගා සංග්‍රාමයේ මිනිසුන්ට ඇති වෙන්න කණ්ඩ හම්බුනේ නැහැ. අදහස හොඳයි. ඒවත් එක්ක ගෝලීයකරණ ආර්ථිකය සම්බන්ධ කරන්න තිබුණේ. ඒක සම්බන්ධ කරන්න ශක්තියක් තිබුණේ නැහැ ආණ්ඩුවට. මේ මැතිරිය කෙනෙක් පුද්ගලයා ගැන විතර නෙමෙයි මම කියන්නේ. ඒකේ හිටියා මම මේ පක්ෂයේ හිටපු පතාක යෝධයෝ. එන්.එම්. පෙරේරා, පීටර් කෙනමන්, එස්.ඒ. වික්‍රමසිංහ, බර්නාඩ් සොයිසාල්, ලෙස්ලි ගුණවර්ධන ඒගොල්ලන්ගේ ඔළුව තිබුණේ අර පැත්ත නිසා මේ පැත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියට යන්නේ කොහොමද කියලා ඒගොල්ලන්ට තේරුණේම නැහැ. ඉතින් මේ මැතිරිගේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 2ක් යනකොට මේ රටේ තිබුණ භයානකම මේ තරුණ කැරැල්ලක් ඇති වුණා. කවදාවත් නැතුව. පළවෙනි මේ ඉන්සරෙක්ෂන් එක ඇති වුණේ දෙමළ පැත්තෙන් නෙමෙයි සිංහල පැත්තෙන්. ඒ දුප්පත්කම හන්දා. ඒ දුප්පත්කමට මෙතන විසඳුමක් තිබුණේ නැහැ. ඉතින් 65 වෙනකන් තිබුණා. 70 වෙනකොට ඒක මේ ප්‍රමාණවත් නැහැ. 1 2 ජයජයවර්ධන ආණ්ඩුව ඇවිල්ලා හරි ගෝලීයකරණයත් එක්ක ගමන් කරන්න පටන් අරගෙන විවෘත ආර්ථිකය ගැන දැම්මා. හැබැයි දැම්ම විදිය සම්පූර්ණයෙන් වැරදි. ඩෝන් ගාලා බොම්බයක් දානවා වගේ දැම්මේ. ඒ රටවල් වල විවෘත ආර්ථිකය කැපිටලිස්ට් ධනවාදී ආර්ථික ක්‍රමය බිහිවුණේ එංගලන්තයේ ඊට පස්සේ යුරෝප බටහිර යුරෝපයේ ඊට පස්සේ ඇමරිකාවට එහෙම ගියා. ඒ බිහිවිච්ච රටවල් වල අවුරුදු 400ක් ගියා මේක ක්‍රමක්‍රමයෙන් පැරණි ආර්ථික සමාජ ක්‍රමයේ ඉඳලා මේ විවෘත ආර්ථික ක්‍රමයට ගමන් කරන්න. ධනවාදී ආර්ථික ක්‍රමයට ගමන් කරන්න. මේක අපේ ඩෝන් ගාලා එක අවුරුද්දෙන් ගෙනත් අතහැරියා. රනිල් ඩි මෙල් සහ ජයජයවර්ධන. ඒකේ හොඳ පැති තිබුණා නේද? ඉතාමත් භයානක පැති තිබුණා. ඒක තුලින් සම්පූර්ණ අපේ සමාජ සංස්ථාව දෙදරලා ගියා. මත් කුඩුද කසිප්පුද 77 වෙනකම් මට මතකයි 77 දී මට වයස අවුරුදු 32යි.
මේ එහෙම කසිප්පු තිබුණේ නැහැ. අපේ මගේ මුළු අත්තනගල්ල ගමේම කසිප්පු මුදලාලිලා ඉන්න 3-4 දෙනෙක්. දැන් ඉන්නවා 1000ක් විතර. හැම ගමකම 5-6 දෙනෙක් 4 දෙනෙක් ගමේ සයිස් එක අනුව. ඉතින් ඒ කාලේ කුඩු අහලවත් තිබුණේ නැහැ. කොහොම හරි ඒ වාගේ ස්ත්‍රී දූෂණ කවදාවත් තිබුණේ නැහැ. මං හැම වෙලාවෙම මගේ යාළුවන්ට මං බෝස්ට් කරනවා පිටරට යාළුවන්ට අපිට දැන් 77 වෙනකම්ම මේ තරුණ කාන්තාවක් හැටියට මට රෑ 12ට තනියම පාරේ බහැලා යන්න පුළුවන් කොළඹ කවුරුත් මොකක් කිසිම අතවරයක් කරන්නේ නැහැ කියලා ඇත්ත. අද බස් එකේ යන්න පුළුවන්ද? අද කෝච්චි එකේ යන්න පුළුවන්ද කාන්තාවකට? එතකොට හැම වෙලාවෙම එක වෙනවා. හැම වෙලාවෙම අතපත ගන්නවා, කුණු හරප කියනවා, වෙන දේවල් කරනවා කියන්නත් ලැජ්ජයි. එතකොට මේ කාන්තා දූෂණය, දරුවන් දූෂණය කරන ඒවා. ඉතින් එතකොට මේ ඒ අර සමාජ සංස්ථාවේ දෙදරීම මේකත් එක්ක අලුත් ක්‍රමයක් ලෝකෙට එනකොට සමාජ ආර්ථික සංස්කෘතික ක්‍රමයක් එනකොට ඒකත් එක්කම ටික මිනිසුන්ගේ හිත වැඩෙන්න ඕනේ. හිත වෙනස් වෙන්න ඕනේ. සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ ටික. ඒ රටවල උනේ එහෙමයි. අවුරුදු 400ක් ගියා. අපේ රටේ අවුරුදු දෙකෙත් නෙවෙයි ඒක කරන්න බෑ. අපි විකෘති වුණා. අද අපි කියනවා මම අර ඉස්සෙල්ලා කිව්ව එක අපේ සිස්ටම් එකයි වැරදි කියලා. සිස්ටම් එක උනේ එතනින් 77. හැබැයි ඒක වෙනස් කරන්න කාටවත් හැකියාවක් තිබුණේ නැහැ. දර්ශනයක් තිබුණේ නැහැ. අවබෝධයක් තිබුණේ නැහැ 77න් පස්සේ. මට පොඩ්ඩක් තිබුණා කියලා මම මේක බෝස් කරනවා කියලා හිතන්න එපා 94 පටන් ගත්තා. හැබැයි මට පුදුම හරබ කරන්න සිද්ධ වුණේ මේ යුද්ධය සහ පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයයි. ආණ්ඩුව තියාගෙන හරම කරන්න වුණා. තනියම මගේ පර්සනැලිටි එක පාවිච්චි කරගෙන. අර පැත්තෙන් යුද්ධය සහ සාමය දෙක එකට බැලන්ස් කර මම යුද්ධය විතරක් අර කිසිවා වයලන්ස් මීට් වෙන්න වයලන්ස් විතරක් නෙමෙයි වයලන්ස් වලට එරෙහිව ආදරය සහ මිත්‍රකම සහ සහෝදරත්වය සහ මනුස්සකම පෙන්වමින් කරන වැඩේ. ඒක ලේසි නෑ. අනිත් පැත්තෙන් ආර්ථිකය හැදුවා. හොරකම පුළුවන් තරම් අඩු වෙච්ච ආණ්ඩුවක් මගේ ආණ්ඩුව. දූෂණය නවත්තන්න ක්‍රම සහ විදි හැදුවා. අර මන් දෙන පොතේ ඒක තියෙනවා. විවිධ ක්‍රම සහ විදි හැදුවා දූෂණය අඩු කරන්න නැවැත්තුවේ නෑ. ඒක නිසා තමයි යුද්ධය කර මට ගොඩාක් සල්ලි තිබුණේ. රජ සේවකයන්ගේ මට කියන්නේ ආණ්ඩුවට රජ සේවකයන්ගේ පඩි 5 ගුණයකින් වැඩි කරන්න පුළුවන් වුණේ ඒකයි. මම ගියාට පස්සේ වැඩි කළා නෑ රුපියල් 10000යි 15000යි වැඩි කරලා තියෙන්නේ. 5 ගුණයකින් වැඩි කෙරුවා. එතකොට ඒක පුද්ගල ආදායම 3 ගුණයකින් වැඩි කරන්න පුළුවන් වුණා යුද්ධය කර. දල දේශීය නිෂ්පාදිත GDP ගුණ 3මාරකින් වැඩි කෙරුවා. කොහොමද? එක පැත්තකින් දූෂණය අඩු කරන්න කෙරුවේ මගේ කතාවෙන් විතරක් නෙමෙයි මගේ හැසිරීමෙන් විතරක් නෙමෙයි systems and procedures කෙනාලා ඒවා හරියට ක්‍රියාත්මක කෙරේවා. අනිත් පැත්තෙන් සංවර්ධනය හරියට කරන්න අර මං කිව්ව ක්‍රම සහ විදි හදලා රජයේ සේවකයන්ට ඉගෙනුවා කටයුතු කරන විදිහ. ඉතින් ඒ ටික මේ කරමින් ආර්ථිකය අපි හැදුවා. එතකොට දැන් ආපහු අර මේ වගා සංග්‍රාමයයි අපිට වෙන කිසි දෙයක් එපා. දැන් අද මේ රජයේ ලොක්කෙක් කියලා තියෙනවා මේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය කොරෝනා නිසා ඒගොල්ලන්ට හුඟක් ප්‍රශ්න ඇති වුණා ආර්ථික ප්‍රශ්න ඒගොල්ලෝ කියලා සාකච්ඡා කරලා තියෙනවා අපිට යම් මුදල්මය වාසි දෙන්න අපි ලෝන්ස් දෙන්න කියලා ඉන්ට්‍රස්ට් නැතුව අපි ඒවා අපහු ගෙවන්නම් කියලා දෙන්න බෑ කියලා තියෙනවා අන්තිමට ඒගොල්ලෝ කොහොමද එහෙනම් අපිට කරන්න දෙයක් නැහැ අපි පුළුවන් තරම් අපේ සේවකයෝ බලා ගන්නයි හැදුවේ සේවකයෝ ටික අපිට මේ යවන්න වෙයි කියලා. ඔව් කමක් නෑ. ඕගොල්ලන්ගේ ගාමන්ට් ෆැක්ටරි වහලා ගිහලා ගමේ එළවලු ටිකක් පවන්නකෝ. රජයේ ඉහළම මට්ටමේ ලොක්ෙක්. එහෙම කරලා අපිට ජීවත් වෙන්න පුළුවන්ද? ඉතින් මගේ දර්ශනය තිබුණේ ගෝලීයකරණ මම කිව්වේ කැපිටලිසම් with human face කියලා. මගේ ආර්ථික දර්ශනය කැපිටලිසම් with human face. මොකද කැපිටලිසම් මම කැමති නෑ. මම බොහොම අමාරුවෙන් මානසික වශයෙන් සහ හදවතින් කැපිටලිසම් කියන වචනේවත් මම ප්‍රොනවුන්ස් කරුවා. ඉස්සර මම ඒකට විරුද්ධව හරියට සටන් කරලා තියෙනවා. මට තේරුණා දැන් ඒක මට වෙනස් කරන්න බෑ තනියම. මුළු ලෝකෙම මේ පැත්තට ගිහිල්ලා. එහෙමනම් අපි ඒක වෙනස් කරන්න හදමු. අර හියුමන් ෆේස් එක දීලා හැම කෙනාටම එක හා සමාන අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ මේකෙන් අරන් දෙන්න. ඒතකොට ඒක සමාජවාදය තමයි. කැපිටලිස්ට් සිස්ටම් එක තුල හැම කෙනාටම එක හා සමාන අයිතිවාසිකම්, එක හා සමාන වරප්‍රසාද. ඉතින් ඒ හියුමන් ෆේස් එක ක්‍රියාත්මක කරන්න මම හුඟක් දේවල් කරා. අපේ මේ දේශීය ව්‍යාපාරිකයින්ට හුඟක් වාසිය ලැබුණා මගේ ආණ්ඩුවෙන්. දම්රෝ හැදුනේ මගේ ආණ්ඩුව නිසා. ලෝකේ පුරාම දැන් දම්රෝ ඉන්නවා. පළවෙනි වතාවට ලංකාවේ IT කම්පනීස් ජාත්‍යන්තර මට්ටමට ගෙනල්ලා ජාත්‍යන්තරයේ ලොකුම කම්පනීස් එක තරඟකාරී තත්ත්වයකට පත් වුණේ මගේ ආණ්ඩුවේ. අපේ ප්‍රතිපත්ති නිසා. වර්චූසා මිලේනියම් ඔක්කොම. ඒ වගේම තව පොඩි කම්පනීස් තියෙනවා.
එතකොට ඥානම් ඉන්ඩස්ට්‍රීස් විශාල වශයෙන් දිනුනේ උනේ මගේ කාලයකට පැවතිලා හිටියා. මැතිනික කාලේ ලැබුණ වාසි වලින් තමයි ඒගොල්ලෝ හැදුනේ. ඊට පස්සේ මගේ කාලේ ඉහළම මට්ටමට ජාත්‍යන්තර මට්ටමට ආවේ. එතකොට ටෙලිකොම් ලංකාවේ ටෙලිෆෝන් අවුරුදු 100ක් තිබුණා. මම බලයට යනකොට අවුරුදු 100ක් ටෙලිෆෝන් තිබිලා තියෙනවා ලංකාවේ. සුද්දාගේ කාලේ ඉඳලම ලෑන්ඩ් ලයින්ස් තිබුණේ ලක්ෂයයි. මම කරපු වෙනස මත මම අවුරුදු 5ක් ඇතුළත ටෙලිෆෝන් ලෑන්ඩ් ලයින්ස් ලක්ෂ 7ක් අවුරුදු 100ක් ලක්ෂයයි අවුරුදු 5ක් ඇතුළත ලක්ෂ 7යි. මොබයිල් ටෙලිෆෝන් මම එනකොට ලක්ෂයකට අඩුයි. මම ගෙදර යනකොට ලක්ෂ 30යි. 3 වීලර් ලක්ෂයයි තිබුණේ. මම ගෙදර යනකොට ලක්ෂ 50ක් 3 වීලර්ස්. ඒ වගේ මට ඒ පොඩි මිනිහා දේශීය ව්‍යාපාරිකයා. අරක ඉහළ මට්ටමෙත් ඒ වගේ වුණා. කොහොමද අපි කරුවේ? අපිට ලංකාවේ අපේ සල්ලි නැහැ. කාගෙන්වත් මේ හැමදාම චීනෙන් සල්ලි අරගෙන මමත් එකෙන් පගාවක් ගහගෙන සදහට අපේ රට චීනෙට ණය හරි මොන රටකට හරි ණය කරන්න මම ලෑස්ති නැහැ. එහෙමනම් කොහොමද කරන්නේ? අපිට නැති මුදල් අරගෙන එන කොම්පැනි විදේශ කොම්පැනි මේ ජාත්‍යන්තර ග්ලෝබලයිස්ඩ් ඉකොනොමික් සිස්ටම් එක මත ලෝකයේ තියෙන හොඳම කොම්පැනි වලට මම ආරාධනා කරා ඕගොල්ලන්ගේ සල්ලි අරගෙන ඇවිල්ලා අපේ මේ ක්ෂේත්‍ර දියුණු කරන්න. ඕගොල්ලන්ගේ සල්ලි අපි 7-5ක්වත් වියදම් කරන්නේ. හැබැයි අපි එක පැත්තක ඉඳගෙන අයිතිය අපේ. ඒකට දීලා තියෙන්නේ මේක ක්‍රියාත්මක කිරීමේ අයිතිය විතරයි. පහසුකම. සම්පූර්ණ අයිතිය මේ කන්ට්‍රෝල් එක තියෙන්නේ අපේ. ඒගොල්ලන්ට අයිතිය සුළු ප්‍රමාණයක් දෙනවා. ඒ සඳහා ඒගොල්ලෝ මේක ගෙනල්ලා ලාභයෙන් කොටසක් ගන්නවා. අපි පැත්තක ඉඳගෙන ලොකු ලාභයක් හැම අවුරුද්දම ගන්නවා. ටෙලිකොම් දිනුනේ එහෙමයි. වරාය දිනු කරුවේ එහෙමයි. ජය ටර්මිනල් එක. එයා ලංකා ඉතිහාසයේම 49 එයා සිලෝන් කියලා පටන් ගත්තේ අපේ ජාතික ගුවන් සේවය. මේ මගේ අවුරුදු 10 විතරයි ওই ජාතික ගුවන් සේවය අවුරුදු 70ක් තුල ලාභ ලැබුවේ. ඇයි? ලෝකයේ තියෙන දියුණුම එයාලයින් කම්පැනි එකක් තුනෙන් එකක් එමිරේට්ස් එක මම ආරාධනා කළා. පුළුවන් තරම් චාම් කරලා ගෙනාවේ කවුරුත් එන්න කැමති වුණේ නැහැ බෝම්බ ගහන කාලේ. ගෙනල්ලා ඒගොල්ලන්ට බාර දුන්නා පාලනය 140ක් අයිතිය දුන්නා 60ක් අපේ අතේ. ඒකට අපි කන්ට්‍රෝල් කරන්නේ බෝඩ් එකපත් කරන්නේ ජනාධිපති හැටියට මම හොඳ ගාණක් හදලා ඉවර අපිටත් හොඳ ගාණක් හම්බුණා. එතකොට ඒ වාගේ ඊට පස්සේ එයා ලංකා ලෝකෙම හොඳම මේ එයාලයින් එකක් අතරට ගියා මේ ඒ කාලේ තෝරාපත් කරගෙන ඔවන්සුත් හම්බුණා. දැන් කොහමද? ඊට පස්සේ එමිරේට්ස් පන්න ගත්තා. මට පස්සේ ආපු ජනාධිපතිවරයා අවුරුදු 5ක් යනකොට බිලියන් 93ක් අලාභයි. ලාභ ලැබපු එයා ලංකා එක. මස්සිනාට බාර දීලා. ඉතින් එතකොට මේ කොහොමද මගේ කාලේ දිනුනේ නැහැ කියන්නේ? රාජ්‍ය සංස්ථාවලුත් දිනුනා. දේශීය ව්‍යාපාරිකයෝ සුළු අය විතරක් නෙමෙයි. ප්‍රධාන මට්ටමේ ඉහළ මට්ටමේ ජාත්‍යන්තර මට්ටමට මම දිනු කරා. කොහොමද එහෙම කරුවේ? මොකක් දේවල් කරා දූෂණය නැති කළ එක පැත්තකින් හොඳට BOI එක ක්‍රියාශීලී කරලා අපි BOI ඒ කාලේ මම බලයට එනකොට BOI එකේ පහසුකම් ගොඩක් දුන්නා විදේශ ව්‍යාපාරිකයින්ට. අපේ අයට දුන්නේ නැහැ. මම මෙතන ලකුණු කරන්න ඕනේ බොහොම ආදරෙන් මතක් කරනවා CV ගුණරත්න හිටපු කර්මාන්ත ඇමතුමා. එතුමා ඇත්තටම යෝජනා කරේ අයි අපි මේ සුද්දන්ට විතරක් දෙන්නේ මේ විදේශිකයන්ට විතරක් දෙන්නේ BOI පහසුකම් අපේ අයටත් දෙමුකෝ. මම කෝ හරියට හරි කියලා අපි ඒ පහසුකම් සියලු දේවල් ශ්‍රී ලාංකික මේ ව්‍යාපාරිකයන්ට දුන්නා. ඒගොල්ලෝ එකෙන් ඒ විතරනේ හුඟක් අතහිත දුන්නා ලෝන්ස් දුන්නා අරවා මේවා දෙකලා ආවා. අද රටට ලෝන්ස් දෙන්න පුළුවන් තත්ත්වයක ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් මේ දේශීය කර්මාන්තය මං ගොඩනැගුවේ නැහැ කියන එක නම් මම පිළිගන්නේ නැහැ. දේශීය කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට තරඟ කරන්න පුළුවන් තත්ත්වයකට ගොඩනැගුවේ මම. මගේ ආණ්ඩුව මම තනියම නෙමෙයි. මගේ ආණ්ඩුව හැබැයි මගේ ලොකු දායකත්වයක් තිබුණා රාජ්‍ය නායකව සහ මුදල් අමාත්‍යවරයා හැටියට. වර්තමානයේ තත්ත්වය ගැන ඔබතුමී කොහොමද හිතන්නේ? නෝ කමෙන්ට්. ජනතාව දැන් කතා කරන්න පටන් අරගන්නේ. ඔව්. මම අතුරු ප්‍රශ්නයක් අහන්නම්. හැබැයි දැන් මේ කාරණා සම්බන්ධයෙන් ඇයි ලියවෙන්නේ නැත්තේ? ඔබතුමිය මේ කරපු දේවල් සම්බන්ධයෙන් දැන් ඉන්න පරම්පරාව දන්නේ නැහැ. ඇත්තම කතාව. දැන් නම් මගේ Facebook එකේ යනවා. දැන් ඔබතුමියගේ Facebook එක නිසා තමයි අපි පවා සමහර ඔබතුමියගේ ලස්සන ඡායාරූප පළ වෙනවා. අපි ඒවා දකිනවා. එතකොට අපි නොදකපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන චරිතය අපි දකිනවා. මේ හැමදේම අපි දකින්නේ මුහුණු පොතෙන් විතරයි. හැබැයි මේක පොතකට එන්න ඕනි කියලා ඔබතුමියට හිතෙන්නේ නැද්ද? ගම්මු ළඟදීම දවසක. මට කඩින් ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමීට උත්තර දෙන්නත් පුළුවන් නොදින්නත් පුළුවන් ඒ කඩින් ප්‍රශ්නෙට.
ඒ කාලේ ඔබතුමීගේ පාලන කාලේ ආපු ලොකුම චෝදනාවක් තමයි ඔබතුමීව වෙලාවට ගෙන්න ගන්න බෑ කියන එක. ඒක ඇත්ත. ඒක නිරන්තරයෙන්ම ඒකට විවිධාකාරයේ කාටුන් යනවා, විවිධ ලිපිපල වෙනවා, විවිධ කතා හැදෙනවා. ඒ මොනම අවස්ථාවක ඇයි ඒ කියලා නෙමෙයි අහන්නේ. ඔව්. ඇත්තටම ඒකට මොකක් හරි වෙනත් අපි කියන්නේ දකින්න හේතුවට වඩා වෙනත් හේතුවක් තියෙනවද? මොකක්ද දකින්න හේතුව? අ කියන්නේ ඕනෙම ප්‍රමාද වෙනවා කියන්නේ. අපි හිතන්නේ වෙලාවට වැඩ කරන්නේ නැහැ කියලා. නෑ ඉතින් සමහරු ඉන්නවනේ මේ ලෝකේ එහෙම වෙලාවට වැඩ කරන්න අමාරු චරිත තියන අය ඉන්නවා. මගේ තාත්තත් එහෙමයි. මේ මම නම් ඔකට hina වෙලා කියලා ඒකටත් මට ගැහුවා. මං කිව්වා ඇත්ත වශයෙන්ම පුවත්පත් වලටයි මාධ්‍ය වලටයි මාධ්‍යවේදීන්ටයි මට ගහන්න එක හේතුවක් හරි මන් දෙන්න එපා. වෙන හේතු එකක්වත් නැහැ මගේ චරිතේ. ඒක නිසා එක හේතුවක් මන් දුන්නා කියලා. ඔකට මද දමලා ගැහැව්වා හොඳට. මං හරි ආඩම්බරයි. ඇත්තට මේ හින්දා දුන්නේ නෑ. ඒක හිතලා කෙරුවා නෙමෙයි. ඒක මගේ හැටි. මගේ තාත්තට ඒ වෙලාවේ කියන්නේ මේ විහිළුවට වාගේ ද ලේට් මිස්ටර් බණ්ඩාරනායක කියලා මේ අන්තරා වෙන්නත් ඉස්සෙල්ලා. මම දන්නේ තාත්තා එහෙම වෙච්ච නිසා මම වුණා නෙමෙයි. මගේ එක හැටියක්. මං හැබැයි මගේ දරුවා මට කිව්වා එක හේතුවක් වෙන්න පුළුවන් ඒක. මම මොකක් හරි මම වැඩ 5000ක් එක සැරේට කරන කෙනෙක්. I can multitask. එතකොට ඒ වැඩ ගොඩක් එක සැරේට කරනකොට මම එකක් කරලා මොකක් හරි මේකත් ඉක්මනට කරන්න ඕනේ. දැන් මම යන්න ඕනේ අතර රැස්වීමට හරි ඒ වුණාට මෙතන දැන් මේ දෙකත් මම කරලා ගියොත් වැඩිය හොඳයි කියලා ඒක කරනවා. මගේ දුව හොඳ උදාහරණයක් දෙන්නම්. අම්මට ඇවිල්ලා කෑ ගහනවා ඔයාගේ නිලධාරීන් මම ප්‍රෙසිඩන්ට්ස් හවුස් එකේ ඉන්නකොට මැඩම් දැන් තව ටිකක් මෙතන හිටියොත් එහෙම මොකක් හරි වැඩක් කර සාකච්ඡාවක් හරි උපදේශ කාට හරි ඉන්ස්ට්‍රක්ෂන්ස් දීදී හිටියොත් ඉන්නකොට කියනවා මැඩම් දැන් නම් බෑ දැන් ගිහලා ඉක්මනට ඇද ගන්න ඕනේ. ඉතින් ඔන්න එහෙම කියනකොට කියනකොට මම නැගිටලා යනවා. අරක එහෙනම් අපි ඉතුරු ටික හෙට කරමුකෝ කියලා. මම පටන් ගත්තොත් මට ඒක ඉවර කරන්න ඕනේ. ඒක මගේ ගතියක්. නවත්තලා යන්න බෑ. දැන් රිටයර් වුණාට පස්සේ මම ඒක ගෙන තියෙනවා. නවත්තලා යන්න. කොහොම හරි මේ ඇයි අර මම 5000ක් එක සැරේට කරන්න ඔළුවේ තියෙන නිසා ඒ ටික කොහොමද මම මේක දැන්වත් ඉවර කරන්නේ නැත්නම් අනිත් එක කරන්නේ කොහොමද කියලා මගේ ඔළුවට එනවා. ඒක වැරදි තමයි. ඉතින් එතකොට මේක ඉවර කරනවා අර රැස්වීමට ගිහිල්ලා අපහුව වෙලා ඉතුරු ටික කරන්න පුළුවන් කියලා හිතාගෙන. දැන් දුව කියනවා මම එතකොට දැන් දුවගෙන යනවා. දැන් පරක්කු නැතුව ඉක්මනට තව විනාඩි 15යි තියෙන්නේ ඇඳගෙන යන්න. මේ යන ගමන් මම දකිනවා මොකක් හරි වාස් එකක් වැරදි තැනක තියෙන්නේ. මම නැවතිලා ඒක උස්සගෙන ගිහින් හරි තැනින් තියෙනවා. ඒකටත් දැන් විනාඩි 3-4ක් ගිහිල්ලා. ඔන්න ඕකයි මගේ තියෙන වැඩේ. I'm a perfectionist. ඒක හරි නෑ. ඉතින් මේ මට ඕක කරෙක්ට් කරගන්න මේ කවුරුත් මට උපදෙස් දෙන්නවත් හිටියේ නෑ. මගේ වටේ හිටිය හුඟක් මේ නොහැකියාව තිබුණ මිනිස්සු. ඒ වෙලාවේ රටේම තිබුණේ ඒ තත්ත්වය. මගේ කැබිනට් එකේ හිටියේ මගේ මවයි රත්නසිරි වික්‍රමනායක මැතිතුමයි විතරයි ආණ්ඩුවක කවදා හරි මේ මගේ අම්මා නම් අගමැති වෙලා හිටියා දෙසරයක්. රත්නසිරි වික්‍රමනායක ඩෙපියුටි මිනිස්ටර් කෙනෙක් හැටියට සිටු අනිත් ඔක්කොම නවකයෝ. ඔක්කොම අමාත්‍යාංශ රාජ්‍ය කරේ මමත් නවකෙක් තමයි. හැබැයි මට ඉතින් ඒකට වැඩි අත්දැකීමක් තිබුණා. අම්මා තාත්තගේ පිටිපස්සෙන් හරි ඉඳලා ඊට වඩා මොකක් හරි හැකියාවකුත් තියෙන්න ඇති. දක්ෂකමක් ඉතින් ඔක්කොම කරන්න උනේ මට. හැබැයි ඒක ජනාධිපති වෙච්ච වෙලාව විතර නෙවෙයි එදා ඉඳන් මගේ තිබුණු දුර්වලකමක්. මොකක් හරි අනිත් වැඩේට යෙදුනහම ඒක අතරින්න බෑ. නවත්තලා අනිත් එකට දුවන්න බෑ. මම 10ක් එක සැරේටත් කරනවා. ඔන්න ඒක තමයි මගේ තියෙන දැන් මම එහෙම කරන්න බෑ කියලා හුඟක් මගේ වැඩ අඩු කරමින් යනවා. ඒත් වැඩි දැන්ටත්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කියලා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. මේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඒ නම බ්‍රෑන්ඩ් එකක් වෙන්න කාන්තාවක් විදියට ඔබතුමිය කිව්වා වගේ ගොඩාක් කැපකිරීම කරලා තියෙනවා. ඔබතුමිය කපාගෙන ආව පාර එන්න බලාගෙන ඉන්න තරුණ ප්‍රජාවක් ඉන්නවා. ඒ වගේම ඔබතුමියව රෝල් මොඩල් එකක් කරගෙන ඉන්න තරුණියෝ ඉන්නවා. දැනට අපිට ඉන්න එකම රාජනායකව විදියට ඔබතුමියට මොකද්ද ඒ අයට කියන්න තියෙන දේ? කියන්න තියෙන දේ නම් ජීවිතය තමා යන්නේ කොතනද යන්න බලාපොරොත්තු වෙන්නේ කොතනද කියලා ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ. නිකාම් පාවෙන්නේ නැතුව. ඒ සඳහා අගයන් ගොඩක් හදා ගන්න ඕනේ. වැලියුස්, අවංකකම, කැපවීම, අනුන් වෙනුවෙන් තමාට පෙර අනුන් ඉස්සරහින් තැබීම. තමා ගැනත් හිතන්න එපා කියනව නෙමෙයි. රට ගැන හිතීම. මේ වාගේ දේවල් ඒ ලක්ෂණ ටික හදා ගන්න වෙනවා. මේ කියන්නේ දේශපාලන නායකයෙක් නෙවෙයි නිකන් අර කිව්වා වගේ මිනිස්සෙක් හැටියට සාර්ථකව රැකියාවක් කරන්න හරි. දැන් රැකියාව කරලා ගෙදර ගිහිලා නිකන් ඉන්න කාන්තාවක් ගැන නෙවෙයි මම කතා කරන්නේ. ඊට පස්සේ රටට හෝ තමගේ සමාජයට මොකක් හරි සේවයකුත් කරන. අනිත් අයට රෝල් මොඩල් එකක් වෙන අය පොඩි වශයෙන් හරි.
අම්මා කෙනෙක්ට තමයිගේ දරුවන්ට රෝල් මොඩල් එකක් වෙන්න පුළුවන්. එහෙම නොවන අම්මලා තමයි වැඩි හරියක් ඉන්නේ නොවන. ඉතින් ඒ විශේෂ ලක්ෂණ ඒගොල්ලන්ගේ චරිතයේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් රාජ්‍ය නායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් තවත් දේවල් එකට එකතු වෙන්න ඕනේ. ඒක පස්සේ වෙලාවක මම කියන්නම්. චන්ද්‍රිකා බණ්ඩාරනායක දේශපාලනය කරේ නැත්තම් මොන වගේ කෙනෙක් වෙයිද? දැනට වැඩිය පොහොසත් කාන්තාවක් වෙයි. දැනට වැඩිය මම සෞඛ්‍ය සම්පන්න කියලා එච්චර කියන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම මගේ සෞඛ්‍ය එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මම එක ඇත්තක් කියන්නම් මට කැන්සර් එකක් හැදුනා. මම බලෙන් ගිහිලා අවුරුදු 6ක් යනකොට. ඒක හැම හැදෙන්න මට කිසිම කැන්සර් එකක් හැදෙන්න රෝග යම් මොනවද ඒකට කියන්නේ ක්‍රයිටීරියා තියෙන්න ඕනේ. ඒකක්වත් තිබුණේ නැහැ. සිගරට් බොන්න ඕනේ, ඕනෑරදී ඇල්කොහොල් ගන්න ඕනේ, ඕනෑරදී මහත් වෙන්න ඕනේ. ඒ වගේ තියෙන කරුණු. ඒක එක කරුණක් තියෙනවා ස්ට්‍රෙස්. බලෙන් ගිහිල්ලා අවුරුදු 5ක් යනකම් මට පුදුමාකාර ස්ට්‍රෙස් එකක් බදයක් දුන්නා මහින්ද රාජපක්ෂ. මම හුඟක් දුක් විඳා එකෙන්. ඊට පස්සේ මගේ පක්ෂයත් ඒකට සම්බන්ධ වුණා. ඇත්ත එක එකතු වෙලා මට වදේ දුන්නේ නැහැ. හැබැයි ඒගොල්ලොන්ට කතා කරන්න එපා කියලා මම තනි කරන්න කිව්වා. තනි කෙරුවා. කාටවත් කතා කරන්න කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා වෙන්න ඇති කියලා මගේ දුව නම් කියන්නේ. මට බ්‍රෙස්ට් කැන්සර් එකක් ආවා. මගේ වාසනාවට එක ෆස්ට් ස්ටේජස් වල හොයාගත්තා. ගොඩක් භයානක ට්‍රීට්මන්ට් එකක් කරන්න සිද්ධ වුණේ නැහැ. රේඩියෝ තෙරපි විතරක් කරලා සනීප වුණා. දැන් අවුරුදු 10ක් හරියටම 10 නේ 9යි. 9ක් 10ක්. ඉතින් ඒක ඇරෙන්න මේ මම බොහොම සතුටින් ඉන්නවා. මගේ සෞඛ්‍ය ඒ ඇරෙන්න මට වෙන මොකුත් සෞඛ්‍ය ප්‍රශ්නකුත් නැහැ. සාමාන්‍ය මගේ වයස ඇයට තියෙන high blood pressure, sugar මොකක්වත් නැහැ. heart problems touch wood. ඉතින් මට හොඳින් දේශපාලනය කෙරුවේ නැත්නම් අරකට නැතුව මට හොඳින් ජීවත් වෙන්න තිබුණා. ඉතාමත් හොඳින්. මොකද මට දේශපාලනය මගේ ප්‍රබල ඉන්ට්‍රස්ට් එකක්. ප්‍රබල මොකද ඒකට කියන්නේ උනන්දු වන කරුණක්. හැබැයි ඊට වැඩිය මගේ හුඟක් මේ තියෙනවා past times. කියවීම, ලිවීම, සිනමාව මම හුඟක් කැමතියි තියටර් එකට. මම අඳිනවා, පේන්ට් කරනවා. ආර්ට් මියුසියම්ස් වලට යන එක. ලෝකයේ අලුත් රටවල් බලන එක. හරි ආසයි මම. ඉතින් මේ මිනිස්සු සමග ආශ්‍රය කිරීම. ඒ ටික තිබුණාම මට දේශපාලනය අවශ්‍ය නැහැ. මම හරි සන්තෝෂයි. දැනුත් මම මේ කම්ප්ලේන්ට් කරන්නේ දේශපාලනයට මම ඇදලා පොඩි දේවල් හරි කරන්න තියෙන එක ගැන. මට මේ ඊට වැඩිය හුඟක් සාර්ථක රසවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් දේශපාලනේ නැතුව. ඒක නිසා තමයි මම මගේ දරුවන්වත් දේශපාලනයට එවන්නේ නැත්තේ. අපි දේශපාලනේ සල්ලි හදන්නේ නැහැ නේ. ඉතින් එහෙම අපි දේශපාලනේ වැඩක් නැහැ. ඒකවල දේශපාලනේ නැතුව ඊට වැඩිය ආදායමක් හම්බ කරගන්න පුළුවන්. අපි මට දෙමෝපියන්ගෙන් ලැබුණ දේවල් ඊට වැඩිය දියුණු කරලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. දැන් මේ පහුගිය අවුරුද්දේ මම කරනවා වගේ ඊට වැඩිය සතුටින් මට ජීවත් වෙන්න පුළුවන්. අද ලේඩි ලීඩර් සමග එකතු වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අපේ හිටපු ජනාධිපතිතුමියට අපේ ආදරය, ගෞරවය, ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. අපිත් එක්ක හෝරා කීපයක්ම කතා බහ කරමින් පසු වුණාට. ඒ වගේම ලේඩි ලීඩර් බලන අපේ මේ විශේෂාංගයෙන් නරඹන ගැහැණු ළමයින්ට, කාන්තාවන්ට රටේ දැනට ඉන්න එකම රාජ්‍ය නායිකාව විදියට එතුමියගේ ජීවිතෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. ඒ දේවල් එක්ක ලේඩි ලීඩර් මේ විශේෂාංගය අපි මේ විදියට අවසන් කරනවා. ඔබතුමියට බොහොම ස්තුතියි. මමත් ප්‍රාර්ථනා කරනවා අපේ රටේ ඔයගොල්ලෝ දෙන්නා වාගෙම ඔබතුමියලා දෙදෙනා මෙන්ම අනිකුත් සිටින සියලුම වයෝවෘද්ධ මං වාගේ වයෝවෘද්ධ කාන්තාවන්ට, තරුණ විශේෂයෙන් තරුණියන්ට හොඳ මනුස්සයෙක් වීමට අවශ්‍ය ආකල්පයන්, අවශ්‍ය දැනුම, අවශ්‍ය හදවතේ වෙනසක් ඇතිවීම ඉදිරි කාලයේදීවත් ඇති කරගෙන රට හදන්නට සෑම අංශයකම දේශපාලනයෙන් විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුවට විතරක් යන්න ඕනේ නැහැ. සෑම ක්ෂේත්‍රයේම රටේ නායකත්වය ගන්නට පිරිමින් සමග ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.